ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අපි පහුගිය දවසේ අලුත් පාඩම ආරම්භ කළා. අපි කතා බහ කරන අප පාඩම අවසන් කරලා භූරූප සහ භූරූප නිර්මාණ ක්‍රියාවලිය කියන පාඩම පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. ඔබ දන්නවා භූරූප සහ භූරූප නිර්මාණ ක්‍රියාවලිය කියන පාඩම භූගෝල විද්‍යාව විෂය නිර්දේශය තුළ තියෙන විශාල දිග පාඩමක්. ඒක එක කොටසක් තියෙනවා අන්තර්ජන්‍ය බලවේග යටතේ නිර්මාණය වන භූරූප කියලා. දෙවැනි කොටස තියෙනවා බහිර්ජන්‍ය බලවේග යටතේ නිර්මාණය වන භූරූප කියලා. ඔබට මතක ඇති අන්තර්ජන්‍ය බලවේග යටතේ නිර්මාණය වන භූරූප පිළිබඳව අපි කතා බහ කළා. නේද? එතෙන්දී භූචලන යමහල් ආශ්‍රිත භූරූප ගැන කතා කරලා තිනවා. සමහර කොටසක් මෙතන ඉන්න පුළුවන්. ඒ භූචලන හා යමහල් ක්‍රියාකාරීත්වය ආශ්‍රිත භූරූප සම්පූර්ණයෙන්ම කතා බහ කරලා ඉවර නැති කණ්ඩායමක්. ඉවර නැති කණ්ඩායමක් ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒ ගැන කලබල වෙන්න එපා. අපි දැන් හැමෝම එකම මට්ටමක ඉඳලා මේ වැඩ කටයුතු කරන්න ඕන නිසා තමයි මේ බහිර්ජන්‍ය බලවේග ආශ්‍රිත භූරූප නිර්මාණය කරන කියන ක්‍රියාවලිය කතා බහ කරන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ බහිර්ජන්‍ය බලවේග ආශ්‍රිත භූරූප නිර්මාණ ක්‍රියාවලිය කියන එක භූරූප නිර්මාණය කියන කොටසේ දෙවැනි කොටස එතකොට අපිට පුළුවන්කම දෙනවා මෙතෙන්දී මේ බහිර්ජන්‍ය බලවේග කියන්නේ මොනවද කියන එක හඳුනා ගන්න. පෘථිවියේ භූරූප නිර්මාණය කරන කාර්යයට දායක වන බලවේග දෙකයිනේ. පෘථිවිය ඇතුලේ නිර්මාණය කරන බලවේග වලට අන්තර්ජන්‍ය කියනවා. පෘථිවියට පිටතින් බලපාන පෘථිවියට පිටතින් ජනනය වන නමුත් පෘථිවියේ භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට සම්බන්ධ වන බලවේග වලට කියනවා බහිර්ජන්‍ය බලවේග. එතකොට මෙන්න මේ බහිර්ජන්‍ය බලවේග කීපයක් පිළිබඳව පෘථිවි පෘෂ්ඨයේ භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට බලපාන බහිර්ජන්‍ය බලවේග හතරක් තියෙනවා. මේ හතරම නිර්මාණය වෙන්නේ පෘථිවියට පරිබාහිර වායුගෝලීය කලාපයක. උපත් ස්ථානයේ නැත්නම් තිමිරිගය මොකක්ද කියලා හොයලා බැලුවොත් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. පෘථිවියට පිටතින් පිටතින් මේ වායු කලාපය තුළ තමයි මේවා හැම එකක්ම උපදලා ගන්න. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ බහිර්ජන්‍ය බලවේග. දැන්ම බහිර්ජන්‍ය බලවේග මොනවද කියලා හිතන්න යන්න එපා. එහෙම බලවේග තියෙනවා. ඒ බලවේග සියල්ල උපත ලබන්නේ වායුගෝලය තුල. හැබැයි වායුගෝලය තුල උපත ලැබුවට ඒ හැම එකක්ම පෘථිවිය මත භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට, පෘථිවිය මත භූරූප හැදෙන ක්‍රියාවලියට දායක වෙනවා, සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි පොදු නමක් දීලා තියෙන්නේ බහිර්ජන්‍ය බලවේග කියලා. බාහිරින් ජනනය වන බලවේග. එතකොට තමයි මේ පෘථිවිය මත නිර්මාණය වන මේ බහිර්ජන්‍ය බලවේග, පෘථිවිය මත නිර්මාණය වන බහිර්ජන්‍ය බලවේග පිළිබඳව කතා බහ කරනකොට අපි මේ බහිර්ජන්‍ය බලවේග සියල්ලම වෙන වෙනම කතා බහ කරනවා. ඒකට හේතුව තමයි මේ බහිර්ජන්‍ය බලවේග හැම එකක්ම බාහිර. හැම දෙනෙක්ම හතර දෙනා ඉන්නවා. අපි තාම දන්නේ නැහැ හතර දෙනා. නාමික ඕනනම් කියන්නම් ගල්න ජලයේ සුළඟ තරංග ග්ලැසියර් කියන හතර දෙනා. මේ හතර දෙනා හැමෝම පොදු කාර්යයන් තුනක් කරනවා. හැබැයි පොදු කාර්යයන් තුනක් කළාට ඒ එක් එක් කාර්යයන් කරන ආකාරය එකිනෙකාට වෙනස්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කාදනය පරිවහනය නිදි සාධනය කියන ක්‍රියාවලිය තුනම මේ හැම දෙනාම කරනවා. හැබැයි එක එක්කෙනාගේ කාදන ක්‍රම වෙනස්. ඒ නිසා අපිට මේ හැම එකක්ම වෙන වෙනම පැහැදිලිව හඳුනා ගන්න වෙනවා. හඳුනාගෙන ඒ ක්‍රියාවලිය යටතේ නිර්මාණය වන භූරූප වෙන වෙනම කතා බහ කරන්න තමයි මේ පාඩම ආරම්භ වෙන්නේ. එතකොට අපි යමු අපකට මේ වෙනකොට නිබන්ධන අතර ලැබිලා ඇති. ඒවා අපි කතා බහ කරනවා බහිර්ජන්‍ය බලවේග සම්බන්ධ හැඳින්වීමක් බලමු. අපි ඒක පොඩ්ඩක් කියවලමු. අපි ගිය සතියේත් ඔය ගැන කතා කළා. නමුත් මේ අලුතෙන් කණ්ඩායමක් ඉන්න පුළුවන් නිසා මම අද පාඩම් පටන් ගත්තා කියලා හිතාගෙන මේ වැඩේ ආරම්භ කරනවා. බහිර්ජන්‍ය බලවේග ආශ්‍රිත භූරූප. මෙහෙම කියනවා බහිර්ජන්‍ය බලවේග යනු පෘථිවි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසා ජනනය වන බලවේග හැරුණු විට. ඒ කියන්නේ භූචලන සහ යමහල් හැරුණාම භූරූප නිර්මාණයට දායක වන අනෙක් බලවේග තමයි මේ බහිර්ජන්‍ය කියලා කියන්නේ. එනම් පෘථිවි පෘෂ්ඨයට පරිබාහිරින් නැති කරනු ලබන බලවේගයන් වේ. මම කියවනේ වායුගෝලීය සීමාව තුල තමයි මේගොල්ලෝ උපත ලබන්නේ. හැබැයි පෘථිවියේ භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට දායක වෙනවා. ආක්‍රාන්ත භූරූප මතු පිටට නිරාවරණය කිරීමත් ඒවා තවදුරටත් කැටයම් කිරීමත් බහිර්ජන්‍ය බලවේග මගින් සිදු කරන කාර්යයන් වේ. මේවා සියල්ලම වායුගෝලීය සීමාව තුල ජනනය වී
පෘෂ්ඨය මත භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට ඍජුව හෝ වක්‍රව දායක වේ. ඒ නිසා මේවා නග්නීකරණ කාරකයන් ලෙසද හැඳින්වේ. සෑම බහිර්ජන්‍ය බලවේගයක්ම සිය භූරූප නිර්මාණය කරන ක්‍රියාවලිය පොදු කාර්යයන් 4ක නියැලමින් සිදු කරයි කියලා කියනවා. ගොඩක් අය මෙතෙන්දී පොදු කාර්යයන් 4ක් කියලා කිව්වට ඔක කාර්යයන් 3ක් විදිහට තමයි දකින්නේ. ගොඩක් අය ඔක ලියනකොට ලියන්නේ කාදනය පරිමාණය. කාදනය ඇලෙලා ජීර්ණය කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් කියනකොට කියනවා ජීර්ණය හෝ කාදනය කියලා. නමුත් මම උදෙන්දී වෙන් කරලා දීලා තියෙනවා මේ දෙකේ සංකල්ප දෙකේ වෙනස පැහැදිලිව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕන නිසා කොටස් දෙකක් විදිහට. කාදනය කියන්නේ මොකද්ද? ජීර්ණය කියන්නේ මොකද්ද කියලා වෙන වෙනම දීලා තියෙනවා. මේ එකක්. ඊළඟට දෙවෙනි එක තමයි පරිවහණය. ඊළඟට තුන්වෙනි එක තමයි නිදි සාධනය. එතකොට මෙන්න මේ කියන පොදු කාර්යයන් තුන තමයි භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියේදී ඔය කියපු 4 දෙනාම. බහිර්ජන්‍ය බලවේග 4 දෙනාම කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ දැක්කා හැඳින්වීම තුල කියවුණා මොනවද මේ අයට කියන වෙනත් නම. නේද? මේ 4 දෙනාට. කවුද 4 දෙනා? ගලන ජලය. ඊළඟට සුළඟ. ඊළඟට තරංග බලය. පෙරලාසන ප්‍රදේශවල තරංග ක්‍රියාකාරීත්වය. ඊළඟට ග්ලැසියර්. මෙන්න මේ 4 දෙනා හඳුන්වන පොදු නමකුත් තියෙනවා. මේ 4 දෙනාට කියන පොදු නම. මොකක්ද නම? ආගෙන හිටියා නම් ඇහෙන්න ඇති නග්නීකරණ බලවේග කියලා පොදු නමක් කියුණා. නග්නීකරණ බලවේග. මේ නග්නීකරණ බලවේග කියලා කියන්නේ හේතුව තමයි දැන් අපි දන්නවා පෘථිවියේ භූරූප නිර්මාණය කරන බලවේග දෙකක් තියෙනවා කොහොම මේ කෙනෙක් බහිර්ජන්‍ය බල අනිත් එක්කෙනා තමයි පෘථිවිය ඇතුලෙන් උපදින බලවේග. එතන ඉන්නවානේ භූචලන සහ යමහල්. උදේ භූචලන සහ යමහල් මගින් භූරූප නිර්මාණය කරනවා. දැන් උදාහරණයකට ගන්නකො යමහල් භූරූප. ඔයගොල්ලෝ දන්නවා එතන කතා කරලා තියෙනවා ඩයික, ආස්තර, ලැකොඩිත, බැකොඩිත මේ වගේ විවිධ හැඩවලින් යුක්ත භූරූප පොළව යට හැදෙනවා. නේද? පොළව යට අපිට පේනවද? නෑ. ඇහැට පේන සීමාවෙන් නෙමෙයි. ඒවා තමයි පොළොව තලයේ නැත්තම් ශිලාගෝලයේ භූරූප නිර්මාණය කරන මූලිකම බලවේගය. ප්‍රධානම බලවේගය අන්තර්ජන්‍ය බල. මේ අන්තර්ජන්‍ය බලවේග මගින් නිර්මාණය කරන මේ විවිධ භූරූප ඒවට උඩින් තියෙන මේ මෘදු පස්තට්ටු හොදලා ඉවත් කරලා මතු පිටට නිරාවරණය කිරීම යම් දවසකදී වෙනවා. එතකොට ඒ කාර්යය කරන්නේ කවුද? මේ 4 දෙනාගෙන් කවුරුද කියන්නේ? වෙරළ ප්‍රදේශවල නම් තරංග බලය. අයිස් නිර්මාණය වන ප්‍රදේශවල නම් ග්ලැසියර්. කාන්තාරවල නම් සුළඟ. අනිකුත් සෑම ප්‍රදේශයකම ජලය. එතකොට මේගොල්ලෝ තමයි මේ පොළොව යට හැදෙන භූරූප ටික එළියට දාන්නේ කවදා හරි. උඩ තියෙන මෘදු පස්තට්ටු හොදලා ඉවත් කරලා. අන්නේ නිසා තමයි නග්නීකරණ බලවේග කියලා මේ 4 දෙනාට කියන්නේ. මේ බහිර්ජන්‍ය බලවේග වලට පොදුවේ කියන නම තමයි නග්නීකරණ බලවේග. ඇයි එහෙම කියන්නේ? අර අන්තර්ජන්‍ය බලවේග මගින් නිර්මාණය කරපු ප්‍රකෘති මුල් භූරූප පොළොව යට තියෙනවා නම් යම් දවසකදී ඒවා මතු පිටට නිරාවරණය කිරීමේ කාර්ය කරන්නේ මේ අය නිසා කියනවා නග්නීකරණ බලවේග. එහෙනම් ඔන්න බහිර්ජන්‍ය බලවේග වලට කියන තව නමක් ඉගෙන ගත්තා. මොකද්ද? නග්නීකරණ බලවේග. හොඳයි. එහෙනම් මේ 4 දෙනා කරන පොදු කාර්යයන් 3 මම ඔක ඉදිරිපත් කළා තියෙනවා 4කට බෙදලා. ඒ මේ දෙන්න වෙනම මට විස්තර කරන්න අවශ්‍ය වූ නිසා. හරි? එහෙනම් ඔන්න අහගන්න කාදනය, ජීර්ණය, පරිවහණය, නිල්සාදනය කියන සංකල්ප 4. ඒ කියන ක්‍රියාවලි 4 සිද්ධ කළා තමයි මේගොල්ලෝ මේ පෘථිවිය මත භූරූප නිර්මාණය කරන්නේ. එතකොට ඕගොල්ලෝ දැනටම දන්නවා ළමයි මේගොල්ලන්ගේ එක කාර්යයක්. මොකද්ද එක කාර්යයක්? එකක් මේ 4 දෙනාම එකතු වෙලා කරන්නේ මොකද්ද? එකක් තමයි පොළොව යට තියෙන භූරූප. ඒ කියන්නේ අභ්‍යන්තර භූරූප. මොනව කරන්නේද? මතු පිටට නිරාවරණය කිරීම. නේද? මතු පිටට නිරාවරණය කිරීම. කොහොමද නිරාවරණය කරන්නේ? ඒ මත තියෙන, ඒ භූරූප උඩ තියෙන පස්තට්ටුව සෝදාපාලුවට ලක් කරලා. කාදනය කරලා. හරි? එහෙම තමයි මතු පිටට නිරාවරණය කරන්නේ. ඔන්න මේගොල්ලන්ට පැවරලා තියෙන එක රාජකාරියක්. හරි? මේ 4 දෙනාට පැවරලා තියෙන එක රාජකාරියක් තමයි පොළොව යට භූරූප තියෙනවා. කවුද හදන්නේ? භූචලන හරි යමහල් හරි. ඒගොල්ලෝ හදපු භූරූප ටික තියෙනවා නම් මතු පිට තියෙන පස්තට්ටු හොදලා තල්ලු කරලා අයින් කරලා එළියට දාන වැඩේ කරනවා. මේ වෙනකොට සමහර විට මතු පිටට නිරාවරණය වෙච්ච භූරූප තියෙන්න පුළුවන්. නේද? අන්න ඒවට මොකද කරන්නේ? මතු පිටට නිරාවරණය වූ කිසියම් භූරූපයක් තියෙනවා නම් මේ කියන ගලන ජලය, සුළඟ, ග්ලැසියර්, තරංග කියන 4 දෙනා
ඒක උඩ ක්‍රියාත්මක වෙලා ඒ නිර්මාණය වෙලා තියෙන භූරූපයේ මත ක්‍රියාත්මක වෙලා සමහර විට මේ භූරූපය මේ මතුවලා තියෙන භූරූපේ සූරනවා සූරලා අයින් කරනවා ඊළඟට සමහරවිට කඩලා ගන්නවා ඊළඟට උපමට්ටම් කරනවා හොඳට මැදලා හදනවා හරි මෙන්න මේ විදිහට කඩා බිඳ දැමීම සූරා දැමීම උපමට්ටම් කිරීම වගේ ක්‍රියාවලිය හරහා මේ මතුවලා තියෙන භූරූප අලුතින් කැටයම් කරලා අලුත් භූරූප හදන වැඩේත් කරනවා එහෙනම් ඔන්න බලන්න දෙවෙනි කාරණේ මතුවී ඇති භූ ලක්ෂණ නැත්නම් භූ රූප තවදුරටත් කැටයම් කිරීම එහෙනම් ඔන්න බලන්න බහිර්ජන්‍ය බලවේග හතර එකතු වෙලා කරන පොදු කාර්යයන් දෙකක් තියෙනවා මොකක්ද කාර්යයන් දෙක අභ්‍යන්තරී භූ රූප තිබුණා නම් ඒවා එළියට දැමීමයි එළියට දාපු ඒවා යම් තියෙනවා නම් මොන හරි භූ රූප අන්න ඒවා උඩ ක්‍රියාත්මක වෙලා ඒවා මත ක්‍රියාත්මක වෙලා ඒවා තවදුරටත් කැටයම් කරමින් භූ රූප නිර්මාණය කිරීම නේද මෙන්න මේ කාර්යයන් හතර දෙක මේ හතර දෙනා එකතු වෙලා කරනවා ඒ කරනකොට තමයි මෙන්න මේ ක්‍රියාවලි තුන ප්‍රයෝගී කරගන්නේ හරි හොඳයි එහෙනම් අපි බලමු කාදනය කියන්නේ මොකක්ද කියලා කාදනය කියන්නේ මේ හැම බහිර්ජන්‍ය බලවේගයකටම ඒ කියන්නේ ගල්න ජලයට සුළඟට තරංග වලට ග්ලැසියර් වලට හැම බහිර්ජන්‍ය බලවේගයකටම චලන බලයක් චාලක ශක්තියක් තියෙනවා හරි ගලා යන ජලයටත් චාලක ශක්තියක් තියෙනවා අයිස් කුට්ටියක් තල්ලු වෙලා යනකොට ඒ අයිස් කුට්ටිය සතුවත් යම්කිසි බලයක් තියෙනවා වෙරළේ ක්‍රියාත්මක වෙන රළ සතුවත් යම් ශක්තියක් තියෙනවා චාලක ශක්තිය කියලා අපි ඒකට කියන්නේ එතකොට මේ චාලක ශක්තිය ප්‍රයෝජනයට අරගෙන මේ කියන පාෂාණ නැත්නම් මේ බහිර්ජන්‍ය බලවේගයන් ක්‍රියාත්මක වන ප්‍රදේශවල තියෙන පස් තට්ටුව හරි පාෂාණ හරි කඩලා බිඳලා ජීර්ණාවශේෂ එකතු කරනවා නම් අන්න එකතු කරන ක්‍රියාවලියට කියනවා කාදනය. හොඳට අහින්න ඕගොල්ලෝ මාත් එක්ක කියන්න. එතකොට මේවා මතක හිටියි. බහිර්ජන්‍ය බලවේග සතු චාලක ශක්තිය මගින් අදාළ භූමි වාහකය තුල ඇති පාෂාණ හෝ පාංශු ස්තර කඩා බිඳ ජීර්ණාවශේෂ ඒකරාශීකරණ ක්‍රියාවලියට කියනවා කාදන ක්‍රියාවලිය. එතකොට ජීර්ණය කියන්නේ මොකක්ද? ජීර්ණය කියන්නේ සාමාන්‍ය ව්‍යවහාර ජීර්ණය කියන එකට අපි ජීර්ණය කියන්නේ නැහැ නේ අපි කියන්නේ ඔකට දි รา පත් කිරීම. නේද? දැන් පාෂාණ පාඩම් පිළිබඳ අධ්‍යයනයක් කරලා ඇවිල්ලා. නිසා මේ ජීර්ණය ගැන මම මුලින් නම් ඇදලා විස්තර කරන්න ඕනේ නේද? ජීර්ණය කියන්නේ මොකද්ද? භෞතිකව හරි රසායනික වශයෙන් හරි ඓන්ද්‍රීය වශයෙන් හරි ඒ අදාළ බහිර්ජන්‍ය බලවේග ක්‍රියාත්මක වන ප්‍රදේශවල තියෙන පාෂාණ දි รา පත් වෙනවා. කැඩිලා බිඳලා යනවා නම් අන්නේ ක්‍රියාවලියට අපි කියනවා ජීර්ණය. එහෙනම් මම හිතනවා පැහැදිලි ඇති දැන් මේ සංකල්ප දෙකේ වෙනස. කාදනය කියන්නේ මොකද්ද? බහිර්ජන්‍ය බලවේග සතුව තියෙන චාලක ශක්තිය මගින් ඒ අදාළ බහිර්ජන්‍ය බලවේගී ක්‍රියාත්මක වන සීමාවේ තියෙන පාෂාණ හරි පස් තට්ටු හරි කඩලා බිඳලා ජීර්ණාවශේෂ එකතු කරන ක්‍රියාවලියට කියනවා කාදනය. ජීර්ණය කියන්නේ දි รา පත් කිරීම සරලාර්ථයේ දි รา පත් කිරීම කොහොමද දි รา පත් කිරීම කරන්නේ? භෞතික රසායනික ඓන්ද්‍රීය කියන ජීර්ණ ක්‍රම තුන සම්බන්ධ කරගෙන පාෂාණ දි รา පත් කරමින් ජීර්ණාවශේෂ සුන්බුන් එකතු කරනවා නම් ඒ ක්‍රියාවලියට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. මම හිතනවා මේ සංකල්ප දෙක පැහැදිලි ඇති කියලා. අපි ටියුට් එකට යන්න ඉඩක් තියෙනවනේ. කාදනයේ ජීර්ණය ගැන වෙනම අපි ඉස්සෙල්ලා කාදනය ගැන ලියමු. ලියන්න. බහිර්ජන්‍ය බලවේගයේ සතු චාලක ශක්තිය උපයෝගී කරගෙන බහිර්ජන්‍ය බලවේගයේ සතු චාලක ශක්තිය උපයෝගී කරගෙන බහිර්ජන්‍ය බලවේගයේ ක්‍රියාත්මක වන සීමාවේ බහිර්ජන්‍ය බලවේගය ක්‍රියාත්මක වන සීමාවේ බහිර්ජන්‍ය බලවේගය ක්‍රියාත්මක වන සීමාවේ පිහිටි පාෂාණ හෝ පාංශු ස්තර කඩා බිඳ දමමින්
කඩා බිඳ දමමින් ජීර්ණාවශේෂ ඒකරාශීකරණ ක්‍රියාවලිය. කඩා බිඳ දමමින් ජීර්ණාවශේෂ ඒකරාශීකරණ ක්‍රියාවලිය. ජීර්ණාවශේෂ ඒකරාශීකරණ ක්‍රියාවලිය. කාදනය නමින් හැඳින්වේ. කාදනය නමින් හැඳින්වේ. හොඳයි. එහෙනම් ඔය මොකක්ද කියන්නේ? අපි බහිර්ජන්‍ය බලයක් නම් අපි සතු තියෙන ශක්තිය ප්‍රයෝජනට අරගෙන අපි ඉන්න හරිය තියෙන පස් ටික හරි ගල් තට්ටු ටික හරි කඩලා බඳලා ජීර්ණාවශේෂ තට්ටුවක් එකතු කර ගන්නවනේ. ඒ වෙලෙට කියන්නේ කාදනය. හරි කාදනය. මතක තියාගන්න කාදනය කියන්නේ පොදුවේ හැඳින්වීම මොහොම වුණාට එක එක බහිර්ජන්‍ය බලවේගයන් සතු කෙරෙන කාදන ක්‍රියාවලින් ස්වරූප වෙනස්. දැන් මම සමහරට අතේ ශක්තිය යොදලා ඒ අදාළ ප්‍රදේශයේ තියෙන පස් තට්ටු ගල් තට්ටු ටික හූරනවා නම් ඒක මගේ ක්‍රමය. මේ උදාහරණයක් කියන්නේ. හරි. තව කෙනෙක් එයාගේ ශක්තිය පාවිච්චි කරලා සමහරට ආයුධයක් නේද? ආයුධයක් පාවිච්චි කරලා ඔය වැඩේ කරා. එතකොට ඒ ක්‍රම දෙකක් නේ. නේද? ඒ වගේ තමයි බහිර්ජන්‍ය බලයෙන් බලයට කාදනය කියන දේ වෙනස්. කාදනය එක වුණාට සංකල්පයක් විදිහට ක්‍රියාවලිය එක වුණාට ඒක කරන ආකාර බහිර්ජන්‍ය බලයෙන් බලයට වෙනස්. අපි ඒව තමයි ඉගෙන ගන්න ඉස්සරහට. එහෙනම් අපි ලියමු ජීර්ණය කියන්නේ මොකද්ද? මොකද්ද ජීර්ණය කියන්නේ? ජීර්ණය කියලා කියන්නේ මොකද්ද? භෞතික රසායනික ඓන්ද්‍රිය කියන ජීර්ණ ක්‍රම මුල් වෙලා, දි รา පත් වන ක්‍රම මුල් වෙලා කිසියම් ප්‍රදේශයක තියෙන පාෂාණ තට්ටු හෝ පාංශු ස්තර දි รา පත් කරමින් ජීර්ණාවශේෂ එකතු කරන පුළුල් කරන ක්‍රියාවලියට කියනවා ජීර්ණය කියලා. ලියමු එකක්. ලියන්න. අද ළමයින්ට මේ අතිරේක පන්තියක් දැන් මට ඒ ගැන මම කතා කළේම නැහැ. මම වැඩි පටන් ගත්තා සුපුරුදු දිනේ පන්ති කරනවා වගේම පටන් ගත්තා. හරි මේ අතිරේක දිනයක් දාගත්තේ මේ වගේ තවත් අතිරේක දින කීපයක්ම දාගන්නවා. ඒවට නිශ්චිත දින නැහැ. හරි දින නැහැ. මම කල් තියා දැනුම් දෙනවා. ඒ වගේම ගොඩක් අය අද වෙනදා ඉන්නවනේ අපි සෑහෙන ප්‍රමාණයක් පන්ති නේද? ඒ අතරින් අද ඉන්නේ ගොඩක් අඩුයි. ඒ ගොඩක් දෙනෙක් මට කිව්වා මේ වෙන පන්ති වැටලා වෙන්න පුළුවන් සාධාරණයි ඉතින් ඒ නොපැමිණි. නමුත් ඒ කිසි කෙනෙකුට මම අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. මේ ගන්න රෙකෝඩින් එක හෙට උදේ 8:00 වෙනකොට හැමදිනාටම නැවත බලන්න පුළුවන් වෙන්න අන්තර්ජාලයට එකතු කරනවා. හරි එතකොට ඒගොල්ලන්ට මේ බලලා වැඩ කටයුතු කරගන්න පුළුවන් කියලා මම කිව්වා. නැත්නම් මේ පන්ති අතරේක පන්ති කරන්න වෙන්නේ. තමන්ගේ නියමිත වෙලාවෙන් බාහිර වෙලාවක් පැය දෙකක් ගන්න කියන දේ දුෂ්කරතාවය මම දන්නවා. ඇයි ළමයි ඉගෙන ගන්න භූගෝල විද්‍යාව විතරක් නෙමෙයි තවත් විෂයන් ඉගෙන ගන්නවා. ඒ විෂයන් වල සබ්ජෙක්ට් සමානට ඒ වෙලාවට වැටිලා තියෙනවා. එහෙම තියෙනවා. අඩුපාඩු තියෙනවා, බැරිකම් තියෙනවා. ඒ අය ළමයි මට කිව්වා මම මේ හැමදෙනාටම කිව්වේ වීඩියෝ එක දෙනවා. ඒතකොට ඒක බලලා මේ අතිරේක පන්ති වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි මෙතන දැන් සම්බන්ධ වෙන්න ඉන්න පුළුවන් අය ආ වීඩියෝ එක දෙනවනේ පස්සේ බලන්න බැරිය කියලා ලීව් වෙලා යන්න එපා. මේ පන්ති කතා බහ කරන දේ ඊටාම වැදගත්. හරි වීඩියෝ එක බලනවා වගේ නෙමෙයි වීඩියෝ එක බලනකොට ප්‍රශ්නයක් ආවොත් අහන්න බෑනේ. නේද? හැබැයි පන්ති ඉන්නකොට එහෙම නෑ. මොන හරි ගැටලුවක් ආවොත් ඔබට ඒක අහලා ඉවරයි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධ වීමේ හැකියාව තියෙන අවස්ථාව මගේ අරගන්න එපා. හොඳයි අපි ලියමු ජීර්ණය ගැන. ලියන්න. භෞතික රසායනික හෝ ඓන්ද්‍රීය වශයෙන් භෞතික රසායනික හෝ ඓන්ද්‍රීය වශයෙන් භෞතික රසායනික හෝ ඓන්ද්‍රීය වශයෙන් පාෂාණ දි รา පත් වී ජීර්ණාවශේෂ ඒකරාශී කිරීම හා පුළුල් කිරීම ජීර්ණාවශේෂ ඒකරාශී කිරීම හා පුළුල් කිරීම ජීර්ණය නමින් හැඳින්වේ. හොඳයි දැන් භූරූප නිර්මාණය කරන්න ගියාම මේ හතර දෙනා කරන කාර්යයන් දෙකක් පැහැදිලි. මොකද්ද? කාදනය කරනවා, ජීර්ණය කරනවා. හරි. එතකොට කවුද කියන එක දැන් මම අදාළ කරගන්න එපා. ඒක ග්ලැසියර් වෙන්නත් පුළුවන්, තරංග වෙන්නත් පුළුවන්, ගලන ජලය වෙන්නත් පුළුවන්, සුළඟ වෙන්නත් පුළුවන්. ඔය හැමෝම කාදනය කරනවා. එතකොට හිතන්න මෙහෙම කිසියම් පුද්ගලෙක්, කිසියම් බහිර්ජන්‍ය බලවේගයක් කිසියම් ප්‍රදේශයක ක්‍රියාත්මක වෙලා මේ කාදනයෙන් සහ ජීර්ණයෙන් යම් ජීර්ණාවශේෂ
දැන් මේ ජීර්ණය කරගත්තාම කඩා බිඳගත්තාම එකතු වෙන ද්‍රව්‍ය වලට සුන්බුන් වලට අපි කියනවා ජීර්ණාවශේෂ. මේක පොදු වචනයක්. හරිද? ජීර්ණාවශේෂ. මේ ජීර්ණාවශේෂ ටික ඒ ස්ථානෙට තියෙයිද? ඒ කැඩලා බිඳලා එකතු වෙන තැනම තියෙයිද? අපි හිතමු මහ විශාල පාෂාණ තලයක් තියෙනවා. මේ පාෂාණ තලයේ මත ග්ලැසියර් ගමන් කරලා හරි සුළං ගැටිලා හරි තරංග බලය ක්‍රියාත්මක වෙලා හරි ගලන ජලය මගින් හරි මේ පාෂාණයේ ඉදිරියාපත් වෙලා බොරළු කැට ටිකක් වැලි කැට ටිකක් රොන් මඩ අංශු ටිකක් ඒ අදාළ පාෂාණ ස්තරයේ ගැලවිලා එනවා. හරි කැඩලා බිඳලා එනවා. ඒ එන ටික එතනම තියෙයිද? නැහැ. ඒ එතනම තියෙන්නේ නැහැ. ඒ බහිර්ජන්‍ය බලවේගයේ සතුව තියෙනවානේ චාලක ශක්තිය. මේ චාලක ශක්තිය මගින් මොකද වෙන්නේ? ඒ තිබිච්ච තැනින් එක ගෙනියන්න පුළුවන් දුරස්ත ස්ථානයකට ගෙනියනවා. දුරස්ත ස්ථානයකට ගෙනියනවා. දැන් ඔබ ඇහුවොත් පුදුම වේ සමහර විට සහරා කාන්තාරේ අප්‍රිකාවේ උතුරට වෙන්න පිළිලා තියෙන සහරා කාන්තාරේ මේ සහරා කාන්තාරයේ සුළඟ මගින් කරන කාදරයෙන් එකතු කරගන්න දූවිලි. හරි දූවිලි අංශු කහ පාටයි. මේ කහ පාට මේ රතු පාටයි. මේ රතු පැහැති දූවිලි සුළඟින් ගහගෙන ඒ කියන්නේ මේ කාන්තාර ක්‍රියාත්මක වෙන්නේ සුළඟනේ මේකවත්. මේ සුළඟින් තමයි මේ පොළවෙන් ගැලවිලා මේ දූවිලි අංශු ටික එකතු වෙන්නේ. පාෂාණ වලින් ගැලවිලා මේ ටික එකතු වෙන්නේ. ඒතර මේ සුළඟින් ගහගෙන යන මේ රතු පාට දූවිලි ටික ගෙනියනවා ග්‍රීන්ලන්තයේ තියෙන අයිස් තට්ටු දක්වා. ග්‍රීන්ලන්තයේ තියෙන අයිස් තට්ටු. අප්‍රිකාව කොහෙද ග්‍රීන්ලන්තේ කොහෙද? නේද? කිලෝමීටර් 10 ගණනක් දුර. ඒ ගෙනහිල්ලා අර ග්‍රීන්ලන්තේ තියෙන අයිස් තට්ටු. ග්‍රීන්ලන්තේ මුළු භූමියේ 97%ක්ම අයිස් තට්ටු වලින් වැහිලා තියෙනවා. 3%ක් වෙරළාසන්න කලාපේ විතරක් යන්තම් ගොඩ බිම් පෑදිලා තියෙනවා. අයිස් නැතුව. ඒතර ගිහිල්ලා අර අයිස් තට්ටු මැද තැන්පත් වෙනවා. රතු පාට දූවිලි. හරි? ඒක උදාහරණයක්. ඒතර බලන්න මේ කාදන ක්‍රියාවලිය වල තියෙන බලවත්කම. ඒකේ තියෙන ශක්තිය කොච්චරද කියලා. නේද? සුළඟ අපි හිතන්නේ මෙච්චර ශක්තිමත් කියලා. මේ කඩා ගන්න ජීර්ණාවශේෂ ටික දූවිලි අංශු ටික අර කිලෝමීටර් ලක්ෂ ගණන් ඈත දුරට ගෙනියනවා. හරි? එහෙනම් ඔන්න එක අවස්ථාවක්. ඒ වගේම තමයි ඔබ දන්නවා ඉන්දියාවට වයිබදික පැත්තෙන් තියෙන ආසියාවේ උෂ්ණ කාන්තාරය. කවුද? තාර. තාර කාන්තාරය. මේ තාර කාන්තාරයේ තියෙන කහපාට දූවිලි. කහපාට දූවිලි. මේ කහපාට දූවිලි ටික උලකින් එකතු කරගන්නවා. භූමිය හූරලා පස් ගල් අරවා මේවා එකතු කරගන්නකොට ඒ අස්සේ දූවිලිත් තියෙනවා. මේ උලකින් ගහගෙන යනවා මේ කහපාට දූවිලි ටික. කොච්චර දුර ගෙනියනවා? මේ ගෙනියනවා මේ ටික චීනයේ ශාන්සි පළාත දක්වා. චීනයේ කොහෙද? තාරකාන්තාරයේ කොහෙද? සිටීමේ ආරම්භ බලන්න කිලෝමීටර් ලක්ෂ ගාණක් දුරයි. නේද? ඒතර මේ චීනයේ ශාන්සි පළාත ගිහිල්ලා තමයි අර දූවිලි ටික හිමීට තැන්පත් කරන්නේ. හරි? ඒ තැන්පත් කරන දූවිලි ටික තමයි රැස්සට හේදිලා හොයන්කෝ ගඟට එකතු වෙන්නේ. හොයන්කෝ ගඟට එකතු වෙන්නේ. එතකොට ඒ ගඟේ ගලා යන ජලය කහ පාටයි. ඒ නිසා චීනයේ හොයන්කෝ ගඟට කියන අන්වර්ථ නාමයක් මොන නදිය කියලාද කියන්නේ? කහ නදිය. නේද? කහ නදිය කියලා කියනවා. එතකොට මේ ගඟේ ගිහිල්ලා වතුර ටික වැටෙන මුහුදට කහ මුහුද. හරි? එහෙම හැදෙන්නේ. එතකොට බලන්න අපි මේ බහිර්ජන්‍ය බලවේග වල ශක්තිය සුළු කොට දැක්ුවට අපි නොහිතන තරම් ශක්තියක් මේ බහිර්ජන්‍ය බලවේග වලට තියෙනවා. හරි? එතකොට බලන්න පුතේ දැන් දෙවනි මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්නේ. දැන් කාදනය කරලා ජීර්ණය කරලා ජීර්ණක ද්‍රව්‍ය එකතු කරනවා. තනි වචනයෙන් කිව්වොත් ජීර්ණාවශේෂ. ඒ ටිකට මොකද කරන්නේ? ඒගොල්ලෝ ළඟ තියෙන බලය ඒ කඩා බිඳගත්ත ටික එතන තියන්නේ නැහැ. පුළුවන් තරම් දුර අරන් යනවා. එහෙනම් මේ තිබූ තැනින් වෙනත් තැනක් කරා ගෙනියන ක්‍රියාවලිය දෙවෙනි ක්‍රියාවලිය. අපි ඒක ඩියුට් එකේ ඉදිරිපත් කරලා දෙනවා මොන ක්‍රියාවලිය කියලාද? පරිවහණය. ජීර්ණක ද්‍රව්‍ය පරිවහණය කිරීම කියන ක්‍රියාවලිය දෙවෙනි ක්‍රියාවලිය. දෙවෙනි ප්‍රධාන ක්‍රියාවලිය. භූරූප නිර්මාණය කරන හැම දෙයක්ම කවුද හැමදෙනාම? ජලන ජලය, සුළඟ, තරංග, ග්ලැසියර්. මේ හැමදෙනාම ඔය කියන ආකාරයට ද්‍රව්‍ය පරිවහණය කරනවා. මොන ද්‍රව්‍යද? කාදන අවස්ථාවේදී එකතු කරගත්ත දේවල්. නේද? එතන බොරළු කැට තියෙන්න පුළුවන්, ගල් කුට්ටි තියෙන්න පුළුවන්, දූවිලි තියෙන්න පුළුවන්, වැලි තියෙන්න පුළුවන්, සියුම් දූවිලි අංශු තියෙන්න පුළුවන්. නේද? ඕවා ටික තමයි ගෙනියන්නේ. ඒ ජීර්ණක ද්‍රව්‍ය ටික ගෙනියන්න පුළුවන් තරම් දුර පරිමයෙන් ගෙනියනවා. එහෙනම් ඔන්න දෙවෙනි ක්‍රියාවලිය අපි ලියමු පරිවහණය. ලියන්න. ටියුට් එකේ තියෙනවා පරිවහණය අර්ථ ලියන්න. එයද බහිර්ජන්‍ය බලවේග කාදනය හා ජීර්ණය යන ක්‍රියාවලින් මගින් ඒකරාශී කරගත්
පාෂාණමය සුන්බුන් හෙවත් ඒක රාශී කරගත් පාෂාණමය සුන්බුන් හෙවත් පාෂාණමය සුන්බුන් හෙවත් ජීර්ණාවශේෂ ද්‍රව්‍ය තමන් සතු චාලක ශක්තියෙන්ම තිබූ තැනින් වෙනත් තැනක් කරා ගෙන යාම සිදු කරයි. එය පරිවහනය නමින් හැඳින්වේ. හොඳයි. එතකොට මේ ගෙනියන දුර ප්‍රමාණය නේද? සමහර ඒවා මේ පොඩ්ඩ දුරයි. වැඩි දුරක් බෑ. මෙතෙන්දී නම් කඩාගත්ත සමහරට අඩි 10ක් 12ක් ඉස්සරහට වෙන්නත් පුළුවන්. හරි. සමහර දේවල් අර අපි කිව්වා වගේ කිලෝමීටර් ලක්ෂ ගණන් දුර වෙන්නත් පුළුවන්. එතකොට මේ ගෙනියන දුර සීමාව තීරණය කරන්නේ කවුද? බහිර්ජන්‍ය බලය සතු චාලක ශක්තිය. ශක්තිය උපරිම නම් ගෙනියන දුර වැඩි. අඩුයි නම් ළඟට. හරි. එහෙමයි. හොඳයි. එහෙනම් ඒකත් අපි එතෙන්ට බලමු. ජීර්ණක ද්‍රව්‍ය නැත්නම් ජීර්ණ අවශේෂ පරිවහනය කරන දුර ප්‍රමාණය. ජීර්ණ අවශේෂ පරිවහනය කරන දුර ප්‍රමාණය. බහිර්ජන්‍ය බලය සතු චාලක ශක්තිය මත තීරණය වේ. චාලක ශක්තිය මත තීරණය වේ. මම උදාහරණයක් කියන්න තව එකක්. මේ ලංකාවේ මෙන්න මේ වෙරළ අපි කියන්නේ මේ කොටස මොන වෙරළ කියලාද? නිරිත වෙරළ. හරි? නිරිත වෙරළ මේ දැන් මේ කාල සීමාවේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල නිරිත දිග මෝසමේදී දැඩි රළ නිර්මාණය වෙලා ඝාතනය වෙනවා. කැඩලා බිඳලා හේදලා යන වෙරළ. හරි? මේකෙන් සෝදාපාලුවට ලක්වන ද්‍රව්‍ය ටික තමයි මෙහි ගිනිලා තැන්පත් කරන්නේ. මේ පැත්තට යනකොට හම්බ වෙනවා මීටර් 15 20 30 40 උසට වර්ධනය වෙච්ච මහ වැලි වැටි. මේ හදනවා තැන්පත් කරනවා. එහෙනම් බලන්න ගෙනියන දොර ප්‍රමාණය. ඊළඟට ඕගොල්ලන්ට පේනවාද මෙහි පුත්තලම කල්පිටිය අර්ධද්වීපේ වැඩෙනවා වර්ධනය වෙනවා. මේකත් එක්ක සම්බන්ධ වෙන දූපත් පෙළක් කොහොම වර්ධනය වෙනවා පේනවා ඇති. මේ වර්ධනය වෙන්නේ කොහෙන්ද? මෙන්න මේ වෙරළ කඩා ගන්න දේවල් තරංග පාර මගින්ම ගෙනිලා මේ පැත්ත තැන්පත් කරනවා. මේ පැත්ත තැන්පත් කරනවා. ඒ නිසා මේ පැත්ත පේනවා අපිට මේ විදිහේ වර්ධනය වෙන වෙරළක්. නේද? දැන් නැව් යන්නේ කොහෙන්ද? මෙහෙන් ඇවිල්ලා අප්‍රිකාව වටේ ඇවිල්ලා මෙන්න එහෙම ලංකාව මේ පැත්තෙන් යන්නේ. ඒකනේ මෙහෙන් හම්බන්තොට වරාය හදාගත්තේ. නැව් මාර්ගයේ මෙහෙන්දී. ඉතින් මෙහෙන් එන එක්කිනා මෙහෙන් යන්න දැන්. ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන පෝක් සමුද්‍ර සංධිය හරහා යන්න බැරියි. යන්න බැරි ඇයි? මේ කාදිත ජීර්ණාවශේෂ ද්‍රව්‍ය ගෙනලා මෙහෙ තැන්පත් කළා අඩු ගැඹුරකින් යුක්ත සාගර කලාපයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා හේ යන්න බෑ. ඒ නිසා තමයි නැව් මාර්ගයේ ලංකාවට දකුණු පැත්තේ වෙරළ තීරයේ දිගේ වැඩිලා තියෙන්නේ. හරි? හොඳයි. එහෙනම් පරිවහණය ගැන කිව්වා. ඊළඟට ඔය පරිවහණයෙන් අවසානයේ මොකද්ද වෙන ක්‍රියාවලිය? පරිවහණයේ අවසානයේ යම් තැනකදී සිද්ධ වෙන්නේ නිදි සාධනය. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මේ අප්‍රිකාවේ සහරා කාන්තාරයේ රතු පැහැ දූවිලි ගෙනිල්ලා තැන්පත් කරනවා ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු මැද්දේ. ඊළඟට ආසියාවේ තාරකාන්තාරයේ කහපාට දූවිලි ගෙනිල්ලා චීනයේ තැන්පත් කරනවා. ඊළඟට දකුණු ඇමරිකාවේ උෂ්ණ කාන්තාර වලින් ගන්න දූවිලි ටික ගෙනල්ලා පැම්පාස් තුනුර භූමියේ තැන්පත් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බටහිර පැත්තේ තියෙන කාන්තාරවල වියලි ප්‍රදේශවල දූවිලි ගෙනල්ලා ඩවුන්ස් තෘණ භූමියේ තැන්පත් කරලා තියෙනවා. නේද? එහෙම හදලා තියෙනවා. එතකොට බලන්න ඒවා ගෙන යාම දුර ප්‍රමාණය අපි කොහොම චාලක ශක්තිය මත තීරණය වෙනවා. චාලක ශක්තිය යම් වෙලාවකදී දුර්වල වෙනවා. හැම බහිර්ජන්‍ය බලවේගයකම චාලක ශක්තිය දුර්වල වෙන වෙලාවක් එනවා. අපිට උනත් එහෙමනේ. නේද? අපිට උනත් එහෙමයි. අපි ගමනක් යන අපි ශ්‍රීපාද යනවා කියලා හිතන්නකෝ. පරි ටික නගින්න පටන් ගන්නකොට බොහොම ජවයෙන් නගිනවා. නේද? සමහරට බර කරේ තියාගෙන නගිනවා. ටිකක් දුර යනකොට පරි 100ක් 200ක් 300ක් යනකොට අපිට හති. නේද? අපි ළඟ තියෙන ශක්තිය ඊන වෙමින් යන බව අපිට පේනවා. ග්ලූකෝස් පැකට් එකක් එම ගෑවුවා නම් ඉතින් ආයෙ තව 100ක් 200ක් නගින්න පුළුවන් නේද?
එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? පොඩක් ඉඳගෙන මහන්සි හරිනවා. නේද? එහෙනම් මේ විදිහට බහිර්ජන්‍ය බලත් එහෙම තමයි. Taman සතු චාලක ශක්තිය දුර්වල වෙන හීන වෙන වෙලාවක් ආවොත් Taman ගෙනියන ද්‍රව්‍ය ටික මොකද කරන්නේ? තියෙනවා. ඒක කොතනද කියලා යාට අදාළ නැහැ. නේද? ගෙනියන ද්‍රව්‍ය ටික ඕනිම තැනක යා තැන්පත් කරනවා. තැන්පත් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? නිදි සාධනය. නිදි සාධනය. හරි? නිදි සාධනය වෙනවා කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? දුර්වල වන චාලක ශක්තිය හමුවේ. හරි? ඒ මත අපි එනම් ලියමු නිදි සාධනය කියන්නේ මොකක්ද කියලා. එයත් බහිර්ජන්‍ය බලවේග මගින් සිදු කරන බහිර්ජන්‍ය බලවේග මගින් සිදු කරන ජීර්ණාවශේෂ පරිවහනයේදී ජීර්ණාවශේෂ පරිවහනයේදී ජීර්ණාවශේෂ පරිවහනයේදී බහිර්ජන්‍ය බලය සතු චාලක ශක්තිය දුර්වල වන විට බහිර්ජන්‍ය බලය සතු චාලක ශක්තිය දුර්වල වන විට බහිර්ජන්‍ය බලය සතු චාලක ශක්තිය දුර්වල වන විට පරිවහනය කරන ජීර්ණාවශේෂ ද්‍රව්‍ය පරිවහනය කරන ජීර්ණාවශේෂ ද්‍රව්‍ය විවිධ ස්ථානවල තැන්පත් කිරීම සිදුවේ. එය නිදි සාධනය නමින් හඳුන්වයි. හොඳට මතක තියාගන්න. දැන් බහිර්ජන්‍ය බලවේග හතරක් පෘථිවි තලයේ මත ක්‍රියාත්මක වෙනවා. ඒ මගින් පොළව යට සමහර භූරූප එළියට දානවා, නිරාවරණය කරනවා. නිරාවරණිත ඒවා මතුවෙච්ච ඒවා තියෙනවා නම් ඒවා කැටයම් කරලා කඩලා බිඳලා අලුත් භූරූප හදනවා. හරි? ඒ වැඩ කරනකොට මේ තුන් දෙනෙක් ප්‍රධාන වශයෙන් ජීර්ණේ කාදන එකක් කොට සැලකුවොත් තුන් දෙනෙක්. ජීර්ණේ කාදනයේ පරිවහනය හා නිසාදනය කරන ක්‍රියාවලිය තුන මුල් කරගෙන භූරූප හදනවා. නේද? මේ හදන භූරූප දැන් ඔයාලට තේරෙන්න ඕනි කතාවේ හැටියට නම් අවස්ථා දෙකකදී නිර්මාණය වෙනවා. නේද? එකක් තමයි බහිර්ජන්‍ය බලවේග කාදනය කරන අවස්ථාවේදී භූරූප හදනවා. නේද? ඒ පොළොව ඌරලා ගන්න ඕනේ, කඩලා බිඳලා ගන්න ඕනේ, කැටයම් කරලා දාන්න ඕනේ. එතෙන්දී භූරූප හදනවා. ඒ වගේම තමයි කාදන අවස්ථාවේ එකතු කරගන්න ද්‍රව්‍ය ටික ගෙනියනවා. පිටතට ගෙනියනවා. ඒ ගෙනිහිල්ල අවසානයේ මොකද කරන්නේ? තැන්පත් කරනවා කියලා කිව්වා. මේ නිදි සාධනය කරනවා කියලා කිව්වා. ඒ නිසා කොහේ හරි ගිහලා තැන්පත් වෙනවා නම් අන්න එතන අලුත් භූරූප හැදෙනවා ඇති. නේද? එහෙනම් ඔන්න මතක තියාගන්න බහිර්ජන්‍ය බලවේගවල භූරූප ගැන කතා කරනකොට අපිට හැම විටම අවස්ථා දෙකකදී නිර්මාණය වෙන භූරූප කතා කරනවා. මේ ගලන ජලයේ සම්බන්ධයෙන් නම් කාදන අවස්ථාවේ භූරූප කතා කළ හැකියි. ඒ වගේම ගලන ජලයේ සම්බන්ධයෙන් නම් නිදි සාධන අවස්ථාවේ භූරූප කතා කරන්න පුළුවන්. සුලංග ක්‍රියාත්මක වන කාන්තාර ප්‍රදේශවල නම් කාදිත භූරූප ඇති. සුලංග ක්‍රියාත්මක වන කාන්තාරවල නම් නිදිසාධිත භූරූපත් ඇති. නේද? ඒ වගේම තරංග ක්‍රියාත්මක වෙන පෙරළ කලාපවල නම් කාදිත භූරූප ඇති. ඒ ආශ්‍රිත නිදිසාධිත භූරූපත් ඇති. ඊළඟට වැසිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල කාදිත භූරූපත් ඇති. වැසිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල නිදිසාධිත භූරූපත් ඇති. එයි කාර්යයන් තුනක් කරනවා. නේද? ඒ කාර්යයන් තුනේ අවස්ථා දෙකකදී භූරූප නිර්මාණය වෙනවා. මතක තියාගන්න. අපිට ওই හැම බහිර්ජන්‍ය බලයක් ගැනම කතා කරන්න ගියාම කාදිත නිදිසාදිත කියා භූරූප කාණ්ඩ සෙට් දෙකක් කතා කරන්න වෙනවා. පැහැදිලිද කියලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි ටියුට් එකට පොඩ්ඩක් ගිහිල්ලා යමු. බලන්න මොකක්ද කියන්නේ කියලා ටියුට් එකේ. ඊළඟට කියනවා අවස්ථා හතර පැහැදිලි කළා. මෙම පොදු කාර්යයන් හතර සිදු කරමින් භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට දායක වන බහිර්ජන්‍ය බලවේග හතරක් පහත සඳහන් පරිදි වේ. ආයෙනම් ලියමු ළමයි බහිර්ජන්‍ය බලවේග හතර 1 ස්ලයිඩ් එකක් තියෙනවා ඒක මේ ෂෙයා කරන්න ලීසි.
එක ගලන ජලය, දෙක ග්ලැසියර්, තුන තරංග, හතර සුළඟ. ගලන ජලය, ග්ලැසියර්, තරංග, සුළඟ. හොඳයි, අවස්ථා හතර ලියන්න ඇති. අපි යමු ඊට පස්සේ අවස්ථා හතර ලිව්වට පස්සේ මෙහෙම කියනවා මෙම සෑම බහිර්ජන්‍ය බලවේගයක්ම ඉහත කී පොදු කාර්යයන් හතරෙහි නියැලෙමි. මොකද්ද පොදු කාර්යයන් හතර? ටියුට් එකේ පෙන්නලා තියෙන ආකාරයෙන් නම් හතරයි නැත්නම් තුනයි. මොකද්ද හතර? කාදනය, පරිවහනය, නිදි සාධනය. එහෙම නැත්නම් කාදනය, ජීර්ණය, පරිවහනය, නිදි සාධනය. නියැලෙමින් භූරූප නිර්මාණය කිරීමේ කාර්ය සිදු කරනු ලබයි. එහෙත් බහිර්ජන්‍ය බලවේග මගින් සිදුවන ක්‍රියාවලිය එකිනෙකට වෙනස් වේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ගලන ජලයේදී කාදනයක් සිද්ධ වෙනවනේ. කාදනයක් සිද්ධ වෙනවනේ. මේ කාදනය සිද්ධ වෙනවා වගේම ග්ලැසියර් වලදීත් කාදනයක් වෙනවා. ග්ලැසියර් වලත් කාදනය පොදුයි. කාදනය වෙනවා. හැබැයි ග්ලැසියර් වලදී වෙන කාදනයේ ස්වરૂප නෙමෙයි ගංගාවක සිද්ධ වෙන නැත්නම් ගලන ජලයේ සිද්ධ වෙන කාදනයේ ස්වરૂපය. මෙතෙන්දී කාදනය වෙන ක්‍රම තුනයි. එකක් ද්‍රාව ක්‍රියාව. ඊළඟට ඝර්ෂණය. ඊළඟට සංඝර්ෂණය. සංඝර්ෂණය. එහෙම වෙනකොට මෙතන වෙන්නේ මෙහෙමයි. උත්පාටනය. නේද? ඔන්න වෙනස්ම ක්‍රියාවලිය උත්පාටනය. ඊළඟට පිරිසැරීම. ඊළඟට අතර ක්‍රියාත්මක වෙච්ච තව එක්කෙනෙක් මෙතන ක්‍රියාත්මක වෙනවා සංඝර්ෂණය. එහෙනම් ඔන්න බලන්නකෝ කාදනය දෙන්නටම පොදුයි. ඇත්ත. නේද? කාදනය දෙන්නටම පොදුයි. හැබැයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනකොට සැබෑ ලෝකේ කාදනය කරන ආකාර වෙනස්. මෙයා ද්‍රාව ක්‍රියාව, ඝර්ෂණය, සංඝර්ෂණය කරනකොට ග්ලැසියර් වල උත්පාටනය, පිරිසැරීම, සංඝර්ෂණය කියලා අපට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලිය තුනක් කරලා තමයි කාදනය කරන්නේ. හරි? ඒකයි මේ කියන්නේ. එහෙනම් සෑම බහිර්ජන්‍ය බලවේගයක්ම ඉහත කී පොදු කාර්යයන් හතරේ නියැලෙමින් භූරූප නිර්මාණ කාර්යය සිදු කරනු ලබයි. එහෙත් බහිර්ජන්‍ය බලවේගයෙන් බලවේගයට සිදුවන ක්‍රියාවලිය එකිනෙකට වෙනස් වේ. උදාහරණ අපි ලියමු. උදාහරණ අංක 1. ගලන ජලයේ ක්‍රියාකාරීත්වයේදී ද්‍රාව ක්‍රියාව ඝර්ෂණය සංඝර්ෂණය වැනි කාදන ක්‍රියාවලීන් සිදු කළත් ග්ලැසියර් මගින් සිදු කරන කාදනයේදී උත්පාටනය බෝඩ් එකේ තියෙනවා උත්පාටනය පිරිසැරීම සංඝර්ෂණය යන කාදන ක්‍රියාවලින් උත්පාටනය පිරිසැරීම සංඝර්ෂණය යන කාදන ක්‍රියාවලින් සිදු කරනු ලබයි. නැත්නම් සිදුවේ. උත්පාටනය අනිත්‍ය මාස උත්පාටනයයි පිරිසැරීමයි. පේන්න තමයි මම ලියන්න. උත්පාටනය පිරිසැරීම සංඝර්ෂණය යන ක්‍රියාවලිය සිදු කරයි.
හරිද? ඔය එක උදාහරණයක්. තවත් එකක් කියන්නම්. කාදනය වගේම තමයි නිදි සාධනය කියන ක්‍රියාවලිය ගත්තාම දැන් අපි දන්නවා නිදි සාධනය කියන්නේ මොකද්ද? කාදන අවස්ථාවේදී එකතු කරගත්ත සුන්බුන් ටික චාලක ශක්තියෙන් ගෙනියනවා. ගෙනියලා කොහේ හරි තැන්පත් කරනවා. තැන්පත් කරන වැඩේ තමයි නිදි සාධනය. එතකොට බලන්න ගලන ජලය මගින් ගංගා මගින් සිද්ධ කරන ජීර්ණාවශේෂ පරිවහනයේ අවසානයේ යත් නිදි සාධනයක් කරනවා. නේද? ඔයාලා දැකලා ඇතිව ගංගා නිම්නෝඩ ඇලදොල වලට බහැලා ඇති වැලි තට්ටු තැන්පත් වෙච්ච තැන් තියෙනවා. වැලි තට්ටු තැන්පත් වෙච්ච තැන්. මේ වැලි තට්ටුවක් ඔයා කවදා හරි දවසක හරස්කඩක් හාරලා තියෙනවා. වැලි තට්ටුවක් තැන්පත් වෙච්ච තැනක. එතන අපිට පේනවා වැලි තට්ටුවේ අඩියම තමයි ලොකු බොරළු කැට ටික තියෙන්නේ. නේද? ගලන ජලයේ චාලක ශක්තිය දුර්වල වෙනකොට ඉස්සෙල්ලම තියන්නේ බරම જાතිය. ලොකුම කැට ටික. පල්ලෙහාට අරන් යන ලොකුම කැට ටික තියෙනවා ඉස්සෙල්ලම. ඊළඟට ඊට වඩා පොඩි ඒවා. ඊළඟට ඊට වඩා පොඩි. ඔහොම ගිහලා අන්තිමට තමයි ඊටාම සියුම් ද්‍රාවිත මැටි අංශ වගේ දේවල් තැන්පත් කරන්නේ. ජලයේ නිදි සාධන ක්‍රියාවලිය හරි පිළිවෙලයි. හරි පිළිවෙලයි. සමහර ළමයි වගේ. නේද? සමහර ළමයි හොඳ පිළිවෙලට වැඩ කරනවනේ. නෝට් එකක් ගත්තත් බලන්න ආසයි. ගෙදර ගිහිලා ජීවත් වෙන පරිසරයේ හොයලා බැලුවාම ඒත් ඒ වගේ නේද? පොත් මේසෙ බොහොම ලස්සනට තියෙනවා, රීතිරයක් එක වෙනම තියෙනවා, හඳක් පිළිවෙලයි. එම තමන් කාමරේ පිළිවෙලට දාගෙන ළමයි ඉන්නවා. ගන්න ජලයත් ඒ වගේ තමයි. හරි? ඒ වගේ තමයි. හොඳ පිළිවෙල නිදි සාධනයක් යාළඟ තියෙනවා. පරම ජාතිය ඉස්සෙල්ලා ඊළඟට ඔය විදිහට නිදි සාධනය. ඊළඟට ග්ලැසියර් මගින් කරන කාදනය. ඒ කියන්නේ ග්ලැසියර් තට්ටුවක් කියන්නේ අයිස් කුට්ටියනේ. දැන් ග්ලැසියර් කියන්නේ මොකද්ද? මරට හිතන්න එපා. අයිස් කුට්ටියක්. අයිස් කුට්ටියක් අර බෑවුම දිගේ පල්ලෙහාට වොන් තල්ලු වෙලා එනවා. ඒ එනකොට එයා එන මාර්ගයේ හම්බෙන පාෂාණ කුට්ටිද ඊළඟට පස් තට්ටුද ඔක්කොම හුරලා අරගෙන තමයි එන්නේ. හරි? අර ජීර්ණාවශේෂ ගොඩක් අරගෙන පල්ලෙහාට එනවා. ඇවිල්ලා අපි හිතමු අයිස් කුට්ටිය ඉන්නේ තැන්නකට. තැන්නට ආවට පස්සේ ආය යන්න පුළුවන්ද? අයිස් කුට්ටිය තැන්නට ආවට පස්සේ යන්න බෑ. ඇයි බෑවුම නැහැ? ඒ නිසා තැන්නේ නවතිනවා. අයිස් කුට්ටිය කොන්න දී වෙලා යයි. අයිස් කුට්ටිය දී වෙලා ජලයේ විදිහට පිට වෙලා යනවා. ගෙනාවු ටික ගල් කුට්ටියක් තියෙනවා, පසුත් තියෙනවා, රොන් බඩක් තියෙනවා, වැලිත් තියෙනවා, බොරළුත් තියෙනවා, ඔක්කොම ටික මොකද වෙන්නේ? අර වගේ පිළිවෙලට තැන්පත් කළාද? නෑ. බොහොම අපිළිවෙල නිදි සාධනයක් එතන පේනවා. ගල් කුට්ටියක් තැන් වල, මැටික් තැන් වල, වැලි අංශුත් තැන් වල, නේද? රොන් මඩක් තැන් වල, නේද? සමහරට ගලාන ජලයත් එක්ක රොන් මඩ ටික ඉස්සරහට තව යනවා. නේද? එහෙම බොහොම අපිළිවෙල නිදි සාධනයක් තමයි එතන තියෙන්නේ. එහෙනම් ඔන්න බලන්න නිදි සාධනේ හැමදෙනාම කළාට නිදි සාධනේ සිද්ධ වෙන ආකාරය, සිද්ධ වෙන පිළිවෙල එකිනෙකට වෙනස්. අපි දෙවෙනියට උදාහරණ දෙමු. ලියන්න. උදාහරණ අංක 2. ගලන ජලය මගින් සිදු කරන නිදි සාධන ක්‍රියාවලිය ඉතා ක්‍රමවත් පිළිවෙල නිදි සාධනයක් වත් ඉතා ක්‍රමවත් පිළිවෙල නිදි සාධනයක් වත් ග්ලැසියර් මගින් සිදු කරන නිදි සාධනය සර් පොඩක් හපව කියනවාද? කොතන ඉඳලාද? ඉතා ක්‍රමවත් කියන තැන ඉඳලා. ඉතා ක්‍රමවත් නිදි සාධනයක් වත් ඉතා ක්‍රමවත් පිළිවෙල නිදි සාධනයක් වත් පිළිවෙල නැතත් කමක් නැහැ. ඉතා ක්‍රමවත් පිළිවෙල නිදි සාධනයක් වත් ග්ලැසියර් මගින් සිදු කරන නිදි සාධනය අපිළිවෙල අක්‍රමවත් නිදි සාධනයක් වීම. අපිළිවෙල අක්‍රමවත් නිදි සාධනයක් වීම. අපිළිවෙල අක්‍රමවත් නිදි සාධනයක් වීම. හොඳයි. එහෙනම් ඔන්න අපිට පැහැදිලි මේ පොදු කාර්යයන් ටික හැමෝම කළාට කරන විදිය නම් එක එක්කිනාට වෙනස්. නේද? එක එක්කිනාට වෙනස්. ඒකයි මේ කියන්නේ. හොඳයි. එහෙනම් අපි යන් ටියුට් එකේ ඊළඟට බලන්න මොකද්ද කියන්නේ කියලා. අපි බලමු. මෙහෙම කියනවා
ඊළඟට තියෙන්නේ බහිර්ජන්‍ය බලවේගයක් මගින් නිර්මාණය වන භූරූප ගැන කෙලින්ම කතා කරන්නේ. කවුද මේ ගලන ජලය මගින් භූරූප නිර්මාණය කිරීම? මේක ගංගා මගින් භූරූප නිර්මාණය කරන ක්‍රියාවලිය කියලා සමහරු කියනවා. මේකට සාමාන්‍ය කාදනය කියලාත් කියනවා. හරිද? ඒ නිසා මෙතන ඔය අන්වර්ථ නාම ටික ලියාගත්තා නම් හොඳයි. ගලන ජලය මගින් නිර්මාණය කරන භූරූප කියලා කියනවා. ඊළඟට ගංගා මගින් නිර්මාණය වෙන භූරූප කියලා කියනවා. සාමාන්‍ය කාදනය කියලා කියනවා. ඔය වගේ නම් තියෙනවා. හරි සාමාන්‍ය කාදනය ගැන නම් මෙතන ඉස්සරහට විස්තර කරනවා. දැන් බලන්නකෝ නග්නීකරණ බලවේග අතරේ. ඒ නග්නීකරණ කියන්නේ පොළොව යට තියෙන සමහර භූරූප මතු පිටට නිරාවරණය කිරීමේ ක්‍රියාවලිය කරනවා නම් ඒගොල්ලෝ නග්නීකරණ ක්‍රියාවලිය. නැත්නම් නග්නීකරණ බලවේග. අතරින් ගංගා ක්‍රියාවලිය ආර්ධ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වන බහුල නිරීක්ෂණයක් ඇති. ඒ කියන්නේ හැම තැනම දකින්න ලැබෙන. ආර්ධ කියන්නේ තෙත්. ඒ කියන්නේ වර්ෂාපතනයේ වැඩි කියන අදහස කියන්නේ. තෙත් පවක් තියෙන ඕනෑම ප්‍රදේශයක නිතර දකින්න ලැබෙන භූරූප හදන මේ ක්‍රියාකාරීත්වයක් තියෙන කෙනෙක් තමයි ගලන ජලය කියන්නේ. හරි? බලවේගයක් ලෙස හඳුනාගත හැකියි. නමුත් සෙසු බහිර්ජන්‍ය බලවේග එසේ හැමතැනටම පොදු වෙලා නැහැලු. ඒ විදිහට හැමතැනම දකින්න ලැබෙන්නේ නැහැලු. ඒවා සීමිත බිම් ප්‍රදේශවලට විතරක් සීමා වෙලා තියෙනවා. තේරෙනවද කියනදී? ගලන ජලයේ හැරුණාම අනිත් තුන් දෙනා කවුද? සුළඟ, තරංග, ග්‍රැසියර්. මේගොල්ලෝ ලෝකේ හැමතැනම දකින්න ලැබෙන්නේ නැහැ. නේද? සීමිත බිම් වල විතරයි දකින්න ලැබෙන්නේ. අපිට ගලන ජලයේ ආශ්‍රිත භූරූප ගැන මෙහිම පන්ති ඉගෙන ගන්න ගමන් අපිට හිතුණොත් අපි යම් පොඩ්ඩක් ගංගා මගින් නිර්මාණය වෙන භූරූප බලන්න කියලා ළඟ තියෙන අහලපාල ගංගා නිම්නයකට යන්න පුළුවන් අපිට. නේද? එයි මේ අපි ජීවත් වෙන පරිසරයේ වුණත් ඒ ආදාළ භූරූප දකින්න ලැබෙනවා. එහෙනම් ගලන ජලයෙන් නිර්මාණය වෙන භූරූප ලෝකයේ බොහෝ තැන්වල තියෙනවා. හරිද? බොහෝ තැන්වල තියෙනවා. ඊළඟට දැන් මේ කියන්නේ අනිත් තුන් දෙනා එහෙම නැහැ. නේද? ලෝකයේ සීමිත බිම් වල විතරයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් සුළඟ මගින් දැන් සුළඟ මෙහෙ තියෙනවා. හැබැයි භූරූප නිර්මාණය කරන තරම් ශක්තිමත් වේගවත් සුළඟ මෙහෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ළමයි. නේද? භූරූපයක් නිර්මාණය කරන තරම් ශක්තිමත් වේගවත් සුළං ධාරා මෙහි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම තියෙන්නේ කාන්තාර පෘෂ්ඨවල විතරමයි. ඒකත් මොන කාන්තාරවද? ලෝකේ කාන්තාර වර්ග දෙකක් තියෙනවනේ. සීත කාන්තාර සහ උෂ්ණ කාන්තාර. එතකොට මේ දෙකිනුත් අපිට පේනවා සුළඟ අධික ලෙස වේගවත් වෙන්නේ භූරූප නිර්මාණය වීමට දායක වෙන්නේ වියලි කාන්තාර. නේද? උෂ්ණ කාන්තාර වල තමයි සුළඟ වෙන්නේ. එතකොට සුළඟ ආශ්‍රිතව නිර්මාණය වන මොනවා හරි භූරූපයක් අපිට බලන්න ඕන නම් අනිවාර්යෙන් කාන්තාර පෘෂ්ඨයකට යන්නම වෙනවා. වෙන තැන්වල නැහැ. නේද? වෙන තැන්වල නැහැ. දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා වෙරළ භූරූප. තරංග ක්‍රියාවලින් නිර්මාණය වෙන භූරූප. අපිට මේ ප්‍රදේශයේ ඇවිදලා කියලා බලන්න පුළුවන් තරංග භූරූප. බෑ. අපිට ඒක බලන්න නම් අනිවාර්යයෙන්ම වෙරළ සීමාවකට යන්නම වෙනවා. එහෙනම් තරංග ක්‍රියාවලින් භූරූප නිර්මාණය වෙන්නේ ලෝකයේ වෙරළ කලාපවල විතරමයි. එහෙනම් සීමිත භූමියක ක්‍රියාත්මකයි. ඊළඟට ග්ලැසියර් නිර්මාණය වෙන්නේ නැහැ හැමතැනම. ඔබ දන්නවා උතුරු ද්‍රවය, දකුණු ද්‍රවය වගේ ද්‍රවාසන්න කලාපවල ග්ලැසියර් තට්ටු නිර්මාණය වෙනවා. ඒකේ විවාදයක් නැහැ. අඩු උෂ්ණත්වය නිසා විශාල ප්‍රදේශ පුරා බෙදෙන ආකාරයක අයිස් තට්ටු හැදෙනවා. ඒ වගේම තමයි රොකි, ඇන්ඩීස්, පිරෙනීස් වගේ ඉහළම කඳුකර මුදුන් කලාපවලත් අයිස් තට්ටු නිර්මාණය වෙනවා. ඒ තැන්වලත් අපි දකිනවා ග්ලැසියර් නිසා භූරූප හැදෙනවා. ඉතින් ඒවා වෙන තැන්වල නෙමෙයි. නේද? ඔය කියන ඉහළ කඳුකර මුදුන් කලාපවලයි ඊළඟට ආර්ක්ටික් ඇන්ටාර්ක්ටික් වගේ ග්ලැසියර් කරණයට සදා ග්ලැසියර් කරණී සිද්ධ වෙන ප්‍රදේශවල විතරමයි දකින්න ලැබෙන්නේ. එහෙනම් ඒ භූරූප තියෙන්නේ තැන්වල. එහෙනම් ඔන්න බලන්න ගලන ජලය වගේ නෙමේ ඒගොල්ලෝ සීමිත බිම් ප්‍රදේශවල විතරක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගලන ජලයේ ලෝකේ ඕනෑම තැන ග්ලැසියර් ක්‍රියාත්මක කරන ප්‍රදේශවල ගලන ජලය තියෙනවා. නේද? එයි ග්ලැසියර් තට්ටුවක් දිය වෙලා යනවා නම් ඒ ගලන ජලය තමයි. නේද? ඒ නිසා භූරූපය දෙන්න පුළුවන් එතන. කාන්තාරවල අපි කියන්නේ වැස්ස අඩුයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 250ට වඩා අඩුයි කාන්තාරයක් ඒවා. හැබැයි ඉතින් කාන්තාර වලට ඉඳ හිට ධාරානිපාත වැසිය ඇදගෙන වැටෙනවා. මේ ධාරානිපාත වර්ෂ ඇදගෙන යනනම් සමහරට කාන්තාර පෘෂ්ඨයේ මත පිට ජලයෙන් භූරූප නිර්මාණය වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති ලෝකයේ දිගම ගඟ ගලන්නේ ලෝකයේ විශාල උෂ්ණ කාන්තාරයක් හරහා. නේද? නයිල් ගඟ ගලන්නේ අප්‍රිකාවේ සහරා කාන්තාරය හරහා. ඉතින් නයිල් ගඟේ නිම්නයේ දෙපැත්තේ ගලන ජලයෙන් භූරූප හදලා තියෙනවා. ඉතින් කාන්තාර පෘෂ්ඨයේ මත පිට ජලයේ නිර්මාණ ක්‍රියාවලිය නැද්ද? තියෙනවා. නේද? ඒ නිසා ගලන ජලය කියන කෙනා අපිට ලෝකයේ බොහෝ තැන්වල දකින්න ලැබෙන භූරූප නිර්මාණය කරන ක්‍රියාකාරකෙක්. නේද? ක්‍රියාකාරීකෙක්. ඒ නිසා අපි මෙයාට කියනවා කවුරු කියලාද? සාමාන්‍ය කාදනය. සාමාන්‍ය කාදනය කියලා කියන්නේ ওই නිසා. අපි ටියුට් එකට එමු. ඒකේ කියනවා මෙහෙම ක්‍රියාත්මක හැකිය. නමුත් සෙසු බහිර්ජන්‍ය බලවේගය අනුව
ලෝකයේ සීමිත ප්‍රදේශ තුල පමණක් ක්‍රියාත්මක වෙමින් බුරුප නිර්මාණය කිරීමේ කාර්ය සිදු කරයි. අපි ලියමු උදාහරණ සීමිත බිම් ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙන හැටි. උදාහරණ අංක 1 ග්ලැසියර් භූරූප ද්‍රවාසන්න ප්‍රදේශවලට හා උන්නතාංශයෙන් ඉහළ සවඩ හවා කියන්න පුළුවන්ද? ග්ලැසියර් භූරූප ද්‍රවාසන්න ප්‍රදේශවලට හා උන්නතාංශයෙන් ඉහළ කඳුකර ප්‍රදේශවලට පමණක් සීමා වීම. ඔන්න එක උදාහරණයක් කිව්වා. අපි ලියමු දෙවෙනි උදාහරණය. සුළඟ නිසා නිර්මාණය වන භූරූප ලෝකයේ උෂ්ණකාන්තාරික පෘෂ්ඨයන් මත පමණක් දක්නට ලැබීම. උදාහරණ අංක 3 තරංග ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප ලෝකයේ විරල කලාපයන්ට පමණක් සීමා වීම. එහෙනම් ඔන්න අපිට පැහැදිලි ඒගොල්ලෝ එහෙම සීමිත බිම් ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වෙලා භූරූප හදන කට්ටිය. හරි? හොඳයි. එහෙනම් ටියුට් එකේ අපි ඊළඟ කොටසට යමු. සාමාන්‍යයෙන් දැන් අපි කිව්වේ ගංගාවක් එහෙම නැහැ. ඕනෑම තැනක ක්‍රියාත්මක වෙලා භූරූප නිර්මාණය කරන කෙනෙක්. බලන්න සාමාන්‍යයෙන් ගංගාවක් විලකින්, උල්පතකින් හෝ වෙනත් ජල මුලා. මොකද්ද මේ වෙනත් ජල මුලාශ්‍රය? ග්ලැසියරයක් දී වෙලා යන ජලයෙන් හිම ආරම්භ වෙන්න පුළුවන්. උදාහරණයක් විතර ගත්තාම යුරෝපයේ ගලා යන රයින් ගංගාව ආරම්භ වෙන්නේ ග්ලැසියර් තට්ටුවක් දී වෙලා යන ජලයෙන්. නේද? ග්ලැසියරයක් දී වෙලා යන ජලයෙන්. එහෙම තියෙනවා. වෙනත් ජල මුලාශ්‍රයකින් ප්‍රභවය ලබයි. විලකින් ආරම්භ වෙන එකක් නේ. ඉතින් ඔය නයිල් කලින් කිව්වේ. නේද? උල්පත් වලින් ආරම්භ වෙන ඕගොල්ලෝ තරම් තියෙනවා. ලංකාවේ ඔක්කොම ගංගා ටික උල්පත් වලින් තමයි. හරි? දැන් මේ ගඟක් තමන්ගේ ජීවන ක්‍රියාවලිය ආරම්භ කරන මූලාශ්‍ර ටික කියන්නේ මේ. ගංගාවක ප්‍රභවයේ සිද්ධ වෙන ස්ථාන ගැන කියන්නේ. එතකොට ගංගාවක ප්‍රභවයේ සිද්ධ වෙන්න පුළුවන් විලකින්, උල්පතකින් හෝ වෙනත් ජල මූලාශ්‍රයකින්. අන්ඩර්ලයින් කරලා වන්න වෙනත් ජල මූලාශ්‍රය තැන ලියන්න ග්ලැසියරයක් දියවන ජලයෙන් වගේ නේද? එහෙම ආරම්භ වෙන්න පුළුවන්. ගංගාවක් තම ජීවන ක්‍රියාවලියේදී, ඒ කියන්නේ ඔය ආරම්භක අවස්ථාවේ ඉඳලා මෙයා ගලනවා සාගරයකට. එහෙම නැත්නම් මුහුදකට. එහෙමත් නැත්නම් වෙනත් අභ්‍යන්තර ජලාශයකට. අර වගේ තැනකින් පටන් අරගෙන එක්කෝ ජලාශයකට, එක්කෝ මුහුදකට, එක්කෝ සාගරයකට. දැන් බලන්න උතුරු ඇමරිකාවේ ගලන මිසිසිපි ගඟ ඇට්ලන්ටික් සාගරයට වතුර ගෙනත් දාන්නේ. නේද? ජලය ගෙනත් දාන්නේ ඇට්ලන්ටික් සාගරයට. ඊළඟට ළමයි
නයිල් ගඟ ලෝකේ දිගම ගඟ මධ්‍යධරණී මුහුදට. ඒකට යා මුහුදකට වතුර ගෙනත් දානවා. නේද? ඊළඟට යුරෝපාසියාවේ තියෙන වෝල්ගා කැස්පියන් මුහුදට ජලය ගියනවා. නේද? එහෙම අපිට පේනවා. එතකොට ඒ අභ්‍යන්තර ජලාශයකට ජලය දුන්නා. එහෙනම් ගංගාවක ජීවන ක්‍රියාවලිය උස් ස්ථානයකින් ආරම්භ වෙලා ඒක විලකින් එහෙම නැත්නම් ග්ලැසියර් දියවන ජලයෙන් එහෙම නැත්නම් විලකින් ආරම්භ වෙලා අනිවාර්යයෙන්ම සාගරයකට මුහුදකට යනවා කියලා කියන්න බෑ අපිට. පහත් ප්‍රදේශයක් කරා ගලලා එක්ක සාගරයකට එක්ක මුහුදකට එහෙම නැත්නම් අභ්‍යන්තර ජලාශයකට ජලය උදාහරලා තමන්ගේ ජීවන ක්‍රියාවලිය කටයුතු අවසන් කරනවා. නේද? අවසන් කරනවා. එතකොට මෙහෙම කියනවා ගංගාවක් තම ජීවන ක්‍රියාවලියේදී විවිධ අවස්ථාවලට යටත්ව භූලක්ෂණ නිර්මාණය කරයි. දැන් ওই ජීවන ක්‍රියාවලියේදී ආ භූරූප හදනවා තැන් තැන්වල. විවිධ භූරූප මොනවෙන්ද හදන්නේ? එක්ක කාදනේ එහෙම නැත්නම් නිදි සාධනේ. නේද? එතකොට එහෙම භූරූප නිර්මාණය වෙනවා. මෙසේ භූරූප නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය උත්පාදනය කරගනු ලබන්නේ ගලන ජලයේ නැති කරන චාලක ශක්තිය මගින්. අන්න ඒක වැදගත්. ගංගාවක් භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය උත්පාදනය කරගන්නේ උපදවා ගන්නේ කොහොමද? ගලන ජලය මගින් ඇති කරගන්නා චාලක ශක්තිය. හරි? ගංගාවක් තමා සතු චාලක ශක්තිය යොදා ගනිමින් පවතින භූරූප වෙනස් කිරීමත්, ඒ කියන්නේ හැදලා තියෙනවා නම් ඒවා වෙනස් කරනවා, නව භූරූප නිර්මාණය කිරීමත් සිදු කරයි. මේ සඳහා ජීර්ණය සහ කාදනයෙන් ද්‍රව්‍ය ඒකරාශී කරගත යුතු අතර ඒවා පරිවහනය හා නිතිසාධනයක් සිදු කළ යුතුයි. පරිවහනය කරනවා වගේම නිතිසාධනයකුත් කරන්න ඕනේ. ඒ නිසා ගංගාවේ අපිට හම්බ වෙනවා කාදිත භූරූප නිතිසාධිත භූරූප කියලා වර්ග දෙකක්. කාදනයෙන් එක්රස් කරගන්නා ද්‍රව්‍ය භාරය වශයෙන් හැඳින්වේ. අන්නේ ද්‍රව්‍ය කියන තැනට කමාවක් වෙනවා. ද්‍රව්‍ය භාරය වශයෙන් හැඳින්වේ. මේ අනුව නග්නීකරණ බලවේගයක් තම ක්‍රියාවලිය තුළ නිර්මාණය කරන ලබන භූරූප කාදිත පරිවහන හා නිතිසාධිත භූරූප වශයෙන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. හරි, වර්ග තුනකට. මෙතනින් කපලා දාන්න පරිවහනය කියන එක කපලා තුනකට කියලා කියනවා. තුනකට කියන එක කපලා එක දෙකකට කරගන්න. පරිවහනය ආශ්‍රිත භූරූප කියලා වර්ගයක් උතන කතා කරන්න බෑ. කාදිත පරිවහන කියන වචනේ කපන්න හා නිදිසාධන ආශ්‍රිත භූරූප වශයෙන් වර්ග තුනකට නෙමෙයි දෙකකට බෙදා දෙන්න කල හැකියි. හොඳයි. එතකොට ළමයි මේ ගංගාවක භූරූප නිර්මාණය කරන ක්‍රියාවලිය මේ මිනිස්සෙගේ ජීවිතේ ගෙවි යන මේ කාල පරිච්ඡේදයට සමාන කරලා මනුෂ්‍ය ජීවිතයේ ගෙවි යන කාල පරිච්ඡේදයට සමාන කරලා ඒ භූරූප නිර්මාණය කරන ක්‍රියාවලිය බොහොම රසවත් විග්‍රහ කරපු භූරූප විද්‍යාඥයෙක් තමයි විලියම් මොරිස් ඩේවිස් කියන්නේ. හරි, විලියම් මොරිස් ඩේවිස්. මොකද නම? විලියම් මොරිස් ඩේවිස්. අපි ඒකට කියන්නේ ඩේවිස් කියලා. හරි, අර මුල් කැලේ දෙක අයින් කරලා ඩේවිස් කියලා තමයි වැඩිපුර කතා කරන්නේ. එතන මේ මොරිස් ඩේවිස් මොකද්ද කියන්නේ? ඩේවිස් කියන්නේ ගංගාවක් අර කියපු මූලාශ්‍ර මොකක් හරි මුල් කරගෙන උස් ස්ථානයකින් ආරම්භ වෙලා සාගරයකට මුහුදකට වූ අභ්‍යන්තර ජලාශයක් දක්වා ගලනවා. ඒ ගලන ක්‍රියාවලිය ගංගාවේ ජීවන ක්‍රියාවලිය. ඒ ගංගාවේ ජීවන ක්‍රියාවලිය මිනිස්සෙගේ උපතේ ඉඳලා මරණය දක්වා වූ මිනිසුන්ගේ ජීවන ක්‍රියාවලියට සමාන කරන්න පුළුවන්. දැන් කල්පනා කරලා බලන්න මේ ඩේවිස් කියනවා මෙන්න මෙහෙම කතාවක්. මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕන මම කියන අතරේ ඩේවිස් කියන්නේ මිනිස්සෙගේ ජීවිතේ ගෙවි යන ජීවිත කාලය කොටස් තුනකට බෙදන්න පුළුවන්. එයා කියන්නේ මුල් කාලය. හරි, මුල් කාලය අපි දැන් ඔය ගෙවින්නේ ඔයගොල්ලන්ගේ ගෙවි යන කාලේ නේද? ඔය කාලෙට කියන්නේ යෞවන අවධිය. ජීවිතේ ඔන්න මුල් අවධිය යෞවන අවධිය කියලා දක්වනවා. ඒ වගේම තමයි යෞවන අවධියෙන් පස්සේ කැම්පස් ගිහිල්ලා මේ රසාදයක් කරන්නේ බැදගෙන එක්කිනා දෙන්න තුන් දෙනා එහෙම වෙන කාලේ ඔන්න මැදි වයස. හරි? ඊළඟට මේ මැදි වයසට අපි කියනවා පරිණත අවස්ථාව. ඊළඟට පරිණත අවස්ථාව ටිකක් දුරයි දිගයි ඔක ගෙවෙනවා. හරි, ගෙවිලා අවසානයේ ළඟට එනවා ජීවිතයේ අවසාන අවධියට. ඒකට කියනවා වෘද්ධ අවධිය. හරි, කොහොම තමයි විලියම් මොරිස් ඩේවිස් මේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතේ කොටස් තුනකට කඩාගන්නේ. යෞවන, පරිණත, වෘද්ධ. එතකොට එයා කියනවා ගංගාවකුත් මනුෂ්‍ය ජීවිතයට සමාන කරන්න පුළුවන් කොහොමද? ගංගාවක මේ කියන ක්‍රියාවලිය අවස්ථා තුන මේ කියන අවස්ථා තුනට අදාළ ක්‍රියාවලිය දකින්න ලැබෙනවා.
ගංගාව. ඒ කියන්නේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා ක්‍රියාත්මක වන ගඟක මේ කියන අවස්ථාවන් යටතේ ක්‍රියාත්මක වන ස්වභාවයන් ගඟෙත් දකින්න ලැබෙනවා. හරි ඒ නිසා යක් කියනවා ගඟත් බෙදන්න පුළුවන්ලු යවන අවස්ථාව, පරිණත අවස්ථාව සහ වෘද්ධ අවස්ථාව. අපි බලමු ඇත්තද කතාව කියලා. දැන් මනුෂ්‍ය ජීවිතයේ යවන අවස්ථාවේදී දැන් ඔබ ගැන හිතන්නකෝ. ඔබේ අදහස් හැසිරීම ගතිපැවතුම් ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නේද? කලහකාරී. ඇයි කලහකාරී? යවුවනේ නේද? දැන් අයුක්තිය අසාධාරණේ වගේ දේවල් බොහොම මේ පෙන්වන්න බෑ. ඒක දරා ගන්න බෑ. දැක්කාම නේද? අපේ වචනේ කියන්නේ යකා නගිනවා. නේද? ඔයාගේ වචනේ උඩට වඩා හොඳ ඒවා ඔයගොල්ලෝ තියෙනවා. නේද? හිම තත්ත්වයකින් නෙමෙයි මේ කාලේ. එතකොට දැන් පාරේ යනකොට මේ දෙන්නේ ගහ ගන්නවා. හරි දෙන්නේ ගහ ගන්නවා. අපිටත් හිතනවා නිකන් දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. නේද? දෙන්න ගහගන්න නිකන් ජොලියට දන්නේ නැහැ. අපි අරක දැක්කම නිකන් අපිටත් ඒක ඇලලා යන්න හිතෙනවා. නේද? මේ වගේ කාලයක් තමයි මේ යවුවන අවස්ථාව. ගිහිල්ලා නේද? ගහලා සමාන ගුටිත් කාලේ යන්නත් දැන. හරි? ඒ කාලේ යවුවන කාලේ හැටි ගඟකුත් එහෙමනේ. ගඟ ගහගන්න යනවා නෙමෙයි. හරි? ගඟකුත් එහෙමයි. ආරම්භක මුල් අවස්ථාව පටන් ගන්නේ බොහොම ඉහළ උන්නත ආශයකින්. නේද? ඉහළ උන්නත ආශයකින් පටන් අරගෙන ගලන්නේ කොහොමද? දල බෑවුන් දිගේ. දල බෑවුන් පොඩ්ඩයි වතුර තියෙන්නේ. ගංගා නිම්නේ බැලුවොත් චුට්ටයි වතුර තියෙන්නේ. අර යවුවන අවස්ථාවේ වගේ තමයි. ජීවන අත්දැකීම් ටික සමාන කළොත් අර වතුර ප්‍රමාණයට ඒ වගේ තමයි. ජීවන අත්දැකීම් අඩුයි. ගැහුවොත් ගුටි කණ්ඩ වෙයිද? නේද? ගුටි කෑවහම අඬු කැඩෙයිද? තුවාල වෙයිද? ඕවා කල්පනා වෙන්නේ පස්සේ. අත්දැකීම් අඩුයි. ඒක දැක්කම ගහන්න තමයි ඉන්නේ. නේද? පරිවර්ත යනවා මරා ගන්න ඔහොම කාලයක් ගෙනේ. ගඟත් ඒ වගේ තමයි. වතුර පොඩ්ඩයි. ඒ කියන්නේ අත්දැකීම් අඩුයි. අර හැබැයි බෑවුම වැඩි. නේද? කාය ශක්තිය තරුණවදීදී වැඩි. ඒ සතම ගහගන්න යන්නේ. එතකොට අර ගඟ යෞවන අවස්ථාවේදී අර දල බෑවුම් දිගේ වේගයෙන් ගලනවා. අර මිනිස්යාගේ යෞවන අවස්ථාවේ කාය ශක්තිය වැඩි වගේ තමයි අර බෑවුම් දිගේ ගලන හින්දා වේගවත් බව වැඩි. ගලාන ජල වේගවත් බව වැඩි. ඒ නිසා අපි කියනවා මේ අවස්ථාවේ චාලක ශක්තිය උපරිමයි. ඕනිම හම්බෙන දෙයක් කඩාගෙන විදගෙන මැඩගෙන ගංගානින්නේ හදාගෙන ඉස්සරහට ඇදෙන්න හැකියාව තියෙනවා. ඉස්සරහට ඇදෙන්න හැකියාව තියෙනවා යෞවන අවස්ථාවේ. ඉතින් දේවිස් දකිනවා අර මනුෂ්‍ය ජීවිතයේ තියෙන කලහකාරී බව, ශක්තිමත් බව නේද? ජවය මේ ගංගාවේ තිහළ කොටසේ තියෙනවා. ආරම්භක මුල් කලාවේ. හරි? එහෙම තියෙනවා. ඊළඟට පරිණත අවස්ථාව ගැන කියනවා. මනුෂ්‍යයාගේ පරිණත අවස්ථාව කියලා කියන්නේ දැන් අර තනිකඩ නෑ නේද? බිරිඳ ඉන්නවා, සමහරට දරුවෝ ඉන්නවා. එහෙම වගකීම් සම්භාරයක් දැන් පැවරලා තියෙනවා. තමන් මත යැපෙන පිරිසක් ඉන්නවා පිටිපස්සේ. නේද? එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා හැම විටම අර තරුණ අවදීදී යෞවන අවදීදී වගේ බෑ හිතන්න. නේද? එහෙම හිතන්නේ නෑ. දැන් තමන්ට කලින් හිතන්නේ තමන්ගේ පිටිපස්සේ ඉන්න යැපෙන්නු ගැන. නේද? ඒ වගේම තමයි දැන් අර ජීවිතේට අත්දැකීම් එකතු වෙලා තියෙන්නේ. ඒ කාලේ ගහගෙන කුටි කාල නේද? ඔලු බලාගෙන මහුන් දාගෙන ඒ අත්දැකීම් දැන් තියෙනවා. ඒ නිසා දැන් දෙන්නේ ගහ ගන්නවා. නේද? දැන් යන්නේ නෑ. දැන් යන්නේ ඒ ගහ ගන්න. දැන් තමන්ට ගහන්නවත් පුළුවන් තරම් වැඳලා බේරෙන්න හදනවා. එයි තමන්ගේ පිටිපස්සේ ඉන්නවා ගෙදර එනකම් බලාගෙන කණ්ඩායම. නේද? ඒ නිසා ගඟකුත් එහෙම තමයි. ගඟක් මැද කොටසට එනකොට අර මිනිස්යාගේ පරිණත අවස්ථාවේ ක්‍රියාවලියට සමානයි. හරි වේගවත් බව අඩුයි. වේගවත් බව අඩුයි. අර ඉස්සර වගේ නෙමෙයි. බෑවුම් දිගේ දැන් ගලන්නේ නැහැ ගොඩක්. හරි බෑවුම තියෙනවා. නමුත් අරතරක් නැහැ. ඒ නිසා ගලායන ජලයේ වේගය ඊට වඩා අඩුයි. පෙරට වඩා අඩුයි. ඒ වගේම තමයි දැන් ටිකක් අර වතුර වැඩිපුර එකතු වෙලා. ඇයි පොඩි පොඩි ජල පාරවල්, එළ පාරවල්, ගොඩ පාරවල් එකතු වතුර ටික දැන් ගංගානින්නේ වැඩිපුර තියෙනවා. තනි නින්නේ යන්නේ දැන්. නේද? අර මිනිස්යාට ජීවිතයේ අත්දැකීම් එකතු වෙනවා වගේ ගඟේ මැද කොටසට එනකොට ජල බහරි වැඩි. ඒ වගේම එකතු කරගත්ත බොරළු ටික, රොම්බන් ටික, සුන්බුන් ටික ඔක්කොම මේ නිම්නේ දිගේ තල්ලු කරගෙන යන්න වෙලා තියෙනවා. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයේ පරිණත අවස්ථාවට හා සමාන ගඟේ මැද කොටස. මැද කොටසේ ක්‍රියාකාරීත්වය. ඊළඟට ඩේවිස් කියනවා වෘද්ධ අවස්ථාවේදී අපි දන්නවා වෘද්ධ අවස්ථාව දැන් ඔන්න මරණය වෙණි ඉන්නේ. ජීවිතේ කාලවකවානු ගෙවිලා අවසන් අවස්ථාව අවසන් අධීරේ. දැන් මේ කාලේදී අර වැඩ ඔක්කොම ඉවරයි. නේද? අර වැඩ ඔක්කොම ඉවරයි. දැන් යන්නේ භූමියේ. ඇවිද ගන්නත් බෑ. නේද? කෑවද බිව්වද ඇහුවම් කතා කර ගන්නත් බෑ. එච්චරයි. නේද? දැන් මරණය වෙණි ඉන්න අවධිය, වෘද්ධ අවධිය. එතකොට ගඟකුත් එහෙම තමයි. අර කියපු දල බෑවුම් දිගේ ගලන යෞවන අවස්ථාව බහුකල පරිණත අවස්ථාවට ඇවිල්ලා උන්න දැන් ගඟ සාගරයට හරි මුහුදට හරි එහෙමත් නැත්නම් අර අභ්‍යන්තර ජලාශයට හරි ජලයේ මුදා හරින්න යන මහ තැන්තලා කලාප යන්නේ. ගඟ ගලනවාද කියලා පේන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයේ තියෙන මම ඇවිදින්නේ හිමින් කියලා. නේද? වැඩිපුර ඉන්නේ වැද්දෙරිලා.
නේද? සයනේ තමයි වැඩිපුර ඉන්නේ. හරි? එහෙම ඇවිදින්න හය ශක්තිය කාය ශක්තිය දැන්නේ නැහැ. ගඟකුත් එහෙම තමයි. තැන්නේ ගලනවා. ගලනවාද කියලා පේන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී කල්පනා කරන්නේ මිනිස්යාත් යන තැනට වැඩක් කරන්නේ. නේද? පිනක් දහමක් කරගෙන එක තැනකට ලයින් තමයි කල්පනා. ගඟත් එහෙම තමයි. එකතු කරගත්ත ගෙනාවු සියලු දේවල් තියන්න තමයි උත්සාහ කරන්නේ. ගෙනියන්න උත්සාහයක් නැහැ මේ කලාපේ. නේද? හම්බෙච්ච දේවල් ටික ඔක්කොම ගංගානින්නේ හරි පිටත හරි කොහේ හරි තියලා වතුර ටික හිමීට බහලා ගංගා මොයෙන් පිට කරාට බලනවා. නේද? එන්න ඔන්න බලන්න විලියම් මොරිස් ඩේවිස් දැක්ක දේ. එයා ජීවිතේ මිනිස්සෙක්ගේ ජීවිතේ ගෙවෙන කාලවකවානුව අවදි තුනකට බෙදලා යවුණ පරිත වෘත කියලා ඒ ක්‍රියාවලිය අවස්ථාවල ස්වභාවයෙන් ගඟක දකින්න පුළුවන් කියලා මෙයා මේ සංකල්පයක් ඉදිරිපත් කරනවා. අපි මේ සංකල්පෙට කියන්නේ මොකද? ඩේවිසියානු කාදන චක්‍ර සංකල්පය කියලා. ඩේවිස් මිනිස්සුන්ගේ ජීවිතේ කොටස් වලට ගංගාවේ ක්‍රියාවලිය සමාන කළා ඒ අවස්ථාවල නිර්මාණය වෙන බොරුක බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒක තමයි අපි කියන්නේ ඩේවිසියානු කාදන චක්‍ර සංකල්පය. අපි පොඩ්ඩක් කියවලා බලමු නෝට් එකේ තියෙනවා. හොඳයි බලන්න මෙහෙම කියනවා ගලන ජලයේ ක්‍රියාවලිය පිළිබඳ සහ නිර්මාණය වන භූරූප පිළිබඳව අධ්‍යයනය කළ ප්‍රකට පුද්ගලයෙක් ලෙස අන්ඩර්ලයින් කරගන්න නම විලියම් මොරිස් ඩේවිස් හඳුන්වා දිය හැකිය. විලියම් මොරිස් ඩේවිස් හඳුන්වා දිය හැකිය. කිසියම් පුද්ගලයෙකුගේ ජීවන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථාවන්ට ගංගා ක්‍රියාවලිය ආදේශ කරමින් ගංගාශ්‍රිත භූලක්ෂණ නිර්මාණය කරන සංකල්පය පැහැදිලි කරයි. එම ක්‍රියාවලිය ඩේවිසියානු කාදන චක්‍ර සංකල්පය නමින් හැඳින්වේ. ඔහු දක්වන්නේ ගංගාවක් තම ජීවන ක්‍රියාවලිය තුළ කාදනය, පරිවහනය, නිදිසාදන යන ක්‍රියාවලීන්ට අදාළව භූරූපය නිර්මාණය කරන බවයි. ඒ කියන්නේ අර මූලික මේ සංකල්පයෙන් මෙහා බැහැර වෙලා නැහැ. කාදනය, පරිවහනය, නිදිසාදනය කියන ක්‍රියාවලිය මුල් කරගෙන තමයි ගඟක් වුණත් භූරූප නිර්මාණය කරන්නේ. හැබැයි යා පෙන්වලා දෙනවා ගඟක ජීවන ක්‍රියාවලිය මනුෂ්‍යයාගේ ජීවන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා තුනට සමාන බව. නේද? ගංගාවක සමස්ත ජීවන ක්‍රියාවලිය ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කරයි. එනම් 1 යෞවන අවස්ථාව. ඇලෙරක් යෞවන අවස්ථාව ඇලෙරක් ගංගාවේ ඉහළ කොටස. ඔන්න පළවෙනි එක. ගංගාවේ යෞවන අවස්ථාව ඉහළ කොටස. ඊළඟට දෙක පරිණත අවස්ථාව. ඒකට කියනවා ගංගාවේ මධ්‍යම කොටස නැත්නම් මධ්‍ය කොටස. පරිණත අවස්ථාව ඇලෙරක් මධ්‍යම කොටස. තුන වෘද්ධ අවස්ථාව. වෘද්ධ අවස්ථාව. ඒකට කියනවා ගංගාවේ පහළ කොටස. වෘද්ධ අවස්ථාව නැත්නම් පහළ කොටස. හොඳයි ඊට පස්සේ මෙහෙම කියනවා වශයෙන්ි මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන අවධි තුනකට ගංගාවේ ඉහතකී අවධිවල ක්‍රියාවලින් සමානතාවක් පෙන්වු කරන බව විලියම් මොරිස් ඩේවිස් පෙන්වා දෙයි. මෙම සංකල්පය අධ්‍යයනය කිරීම සඳහා ගංගාවක දික්පැතිකඩ සටහන. මොකද්ද මේ දික්පැතිකඩ සටහන? දික්පැතිකඩ සටහන කියන්නේ ළමයි ගංගාවක ආරම්භක ස්ථානයේ ඉඳලා ගංගාවක ජීවන ක්‍රියාවලිය නිමාවන ස්ථානය දක්වා. නිමා වෙන්නේ එක්ක මුහුදට වැටිලා එහෙම නැත්නම් සාගරයට වැටිලා එහෙමත් නැත්නම් අභ්‍යන්තර ජලාශයකට වැටිලා. නේද? ඔන්න ආරම්භක අවස්ථාවේ ඉඳලා අවසාන අවස්ථාව දක්වා තියෙන ගඟේ දික්පැතිකඩ සටහන කියලා කියන්නේ ඒක. හරි ආරම්භයේ ඉඳලා අවසානය දක්වා. මේ ආරම්භයේ උස ස්ථානය. ඔන්න මම අදිනවා උස ස්ථානයේ ඉඳන් ආරම්භලා මේ වගේ දල බෑවුම් දිගේ කරනවා. ඊළඟට මැද කොටසට එනකොට ඊට වඩා බෑවුම අඩු කලාපයකට එනවා. ඊළඟට පහළට එනකොට පහත්ම තැන්නකට එනවා. ඇවිල්ලා සාගරයකට ජලය එහෙම නැත්නම් මුහුදකට ජලය එහෙම නැත්නම් අභ්‍යන්තර ජලාශයකට ජලය උදාහරණ. ඔන්න ගංගාවේ දික්පැතිකඩ.
දැන් මේකේ අර අවස්ථා තුනට අනුව බෙදුවොත් අර අවස්ථා තුනට අනුව බෙදුවොත් මේ විශාල දලදෑම් කලාප ඔස්සේ ගංගා වැල්ල තියෙන මෙන්න මේ කොටස තමයි අර 1 කියලා කිව්වේ. කවුද අංක 1? යෞවන අවස්ථාව. ඊළඟට ඊට වඩා බෑවුම් අනුක්‍රමණයේ අඩු මේ මැද කොටසට තමයි එයා කිව්වේ කවුරු කියලාද? අංක 2 පරිණත අවස්ථාව. ඊට පස්සේ එයා මේ පහත්ම තැන්නට තමයි කිව්වේ අංක 3 වෘද්ධ අවස්ථාව. වෘද්ධ අවස්ථාව මේ සටහන ඇන්දොත් මේකට කියනවා ගංගාවේ දික් පැතිකඩ. ආරම්භයේ ඉඳලා අවසානය දක්වා තියෙන හරස්කඩ. හරි? ඒ වගේම තමයි මේ එක කොටසේ නිම්නේ හරස්කඩ ඇන්දොත් එක කොටසේ නිම්නේ හරස්කඩ ඇන්දොත් දැන් මේ එක කොටසේදී යෞවන අවස්ථාව ලැබෙට පේනවා නිම්නේ පළල අඩුයි. නමුත් ගැඹුර ගොඩක් වැඩි. ඒ වගේම තමයි හැඩය තියෙන්නේ V shape එකක්. නේද? V shape එක හැඩයක් තියෙන්නේ නිම්නේ. ඇයි? දල බෑවුම් දිගේ ගලනවා වේගෙන් ඇදලා යන නිසා ජලය අභ්‍යන්තරයට නිම්නේ හැරෙනවා පුළුවන් තරම්. අන්න ඒ නිසා V හැඩති ගැඹුරු නිම්නයක් තමයි එක කොටසේ දකින්න ලැබෙන්නේ. ඉහළ කොටසේ පේන්නේ. හැබැයි පහළ කොටස මැද කොටසට එනකොට නිම්නේ හැඩය වෙනස් වෙනවා. V shape එක U shape එකකට හැරෙනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ නිම්නයක් තමයි මැද කොටස දකින්න ලැබෙන්නේ. එයි දැන් ජලයේ ප්‍රමාණය වැඩි අතුගංගා වලින් කුඩා ජල මාර්ග වලින් එකතු කරලා තියෙන මහා ජල කඳක් අරගෙන යනවා. අර පතුල හැරීමට වඩා බෑවුම් අනුක්‍රමණය අඩු හින්දා පතුල හැරෙන්නේ අඩුයි. හැබැයි දෙපැත්තේ ඉවුරු හැරෙනවා. ඉවුරු හාරගෙන නිම්නේ පුළුල් කරගත්තේ නැත්තම් වතුර ටිකයි අර තියෙන ජීර්ණ අවශේෂ ටික අරන් යන්න ඉඩමදි. ඒ නිසා අර V හැඩෙන් තිබිච්ච නිම්නේ මොකද කරන්නේ? හාරලා U shape එකට හරවා ගන්නවා. හරි? ඒ නිසා අපිට මැද කොටසේ පේන ගංගා නිම්නේ මේ වගේ. පැතිකඩ මේ වගේ. ඊළඟට තමයි පහළම කොටසට යන. බුද්ධ අවස්ථාවට යනකොට අපි කියන්නේ ගංගාව හාරන්න බෑ කියලා කොහොමද? අතුල හාරන්න බෑ කොහොමද? එතකොට මේකෙදි වෙන්නේ පුළුවන් තරම් පැතිරිලා යනවා ගන්න. ඒ නිසා පේන්නේ පුළුල් U හැඩයක්. ගැඹුර අඩුයි. හැබැයි ගොඩක් පැතිරිලා. මෙන්න මේ වගේ නිම්නයක් තමයි බුද්ධ අවස්ථාවට අපිට දකින්න ලැබෙන්නේ. එතකොට අපි මේ කොටස් ඇන්දොත් ගංගාවක මේ එක් අවස්ථාවල දකින්න ලැබෙන මෙන්න හරස්කඩ ඇන්දොත් අපි කියනවා ගංගාවක හරස් පැතිකඩ. මෙයා කවුද? දික් පැතිකඩ. මෙන්න දික් පැතිකඩ පහලින් තියෙන්නේ හරස්කඩ. හරි? හරස්කඩ. හැබැයි ඉතින් හරස්කඩේද දික් පැතිකඩේද කියලා නෑ. අවස්ථා තුන සමානයි. යෞවන, පරිණත, වෘද්ධ. හරි? අවස්ථා තුන සමානයි. එතකොට මම මීට වඩා දැන් මේ ඇඳපු සටහන් ටික මෙහෙම තිබුණාට ස්ලයිඩ් එකක් තියෙනවා මීට වඩා හොඳට මේ රූප සටහන ඇඳලා දාපුවා. එතකොට මේ ඩේවිසියානු කාදන චක්‍ර සංකල්පයට අනුව ගංගාවක නිර්මාණය වන භූරූප ගැන කතා කරන්න ගියාම අපි මේ සටහන් දෙක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඉන්න ඕනේ. මම ඔයගලන්ට මේකේ ස්ලයිඩ් එක ෂෙයා කරන්න එතකොට බලන්න පුළුවන්. හොඳයි. මේ කියන්නේ අර පොදු කාර්යයන් ටික ගැන අපි ඒවා කතා බහ කළා. එන්න තියෙනවා ගංගාවේ දික් පැතිකඩ සහ හරස් පැතිකඩ සටහන් ඇඳලා. දැන් ඔයාලගේ ටියුට් එකේ මේ දික් පැතිකඩ සටහන අඳින්න මේ කොටුවක් ඉතුරු කරලා තියෙනවා. ඒ වගේම තමයි එක් අවස්ථාවේ හරස් පැතිකඩ සටහන අඳින්නත් කොටුවක් ඉතුරු කරලා කොටු තුනක් ඇඳලා තියෙනවා. එහෙනම් අපි මේ අවස්ථා ටික අඳිමු. මට දෙන්න මේ විනාඩියක් දෙන්නකෝ. ඔව් වෙනවා තියෙනවා. හරි? මෙන්න මේ දිග සටහනේ පළල දික් පැතිකඩ සටහන අඳින්න පුළුවන්. හැබැයි මේක උස මදි වගේ දැනෙනවා නම් වෙන කොලයක අඳින්න. කොලයක ඇඳලා මෙතෙන්ට එකතු කරගන්න. හරි? හරස්කඩ සටහන අඳින්න නම් මේ දිලා තියෙන කොටු තුන හොඳටම ඇති. මම උපසරණ ඔයගලන්ට පෙන්නන්නම්. ඔයාලා කැමති නම් මේ උපසරණ අඳින්න නැත්නම් මම බෝඩ් එකේ ඇඳ නම් ඊටත් වඩා හොඳයි. ඇඳලා ඉවරලා පොඩ්ඩක් අත උස්සන්න. එතකොට මට යන වෙලාව තීරණය කරගන්න පුළුවන් ඈ. ඔය ස්ලයිඩ් එකේ තියෙන එක අමාරුයි වගේ නම් මේක අදින්න. මම හිතනවා බෝඩ් එකේ තියෙන එක අඳන හොඳයි නේද? ඊට වඩා පැහැදිලි නේද?
මේකේ මා විස්තර තියෙනවා විස්තර කොහොමද ලියන්න ඕනේ නැහැ රූපසරණේ තරක් තිබුණා නම් ඇති විස්තරත් එක්ක මේක සංකීර්ණ වේද කියලා බය තියෙන්නේ ඒ නිසා මම හිතනවා ස්ලයිඩ් එකට වඩා මේක හොඳයි කියලා. ඔන්න කෙනෙක් අදලත් ඉවරයි. දෙන්නෙක් ඉවරයි. තුනක් ඉවරයි. ඒ කියන්නේ අනිත් අතට වෙලාව ඇති. හොඳයි. එහෙමනම් අපි යමු ඊළඟ කොටසට. දැන් බලන්න මේ අවස්ථා තුනට ඇඳ වගේම නම් කරගන්නත් තිබෙන්නේ නේද? නම් කරගන්නත් ඕනේ. කවුද මේ අංක දැම්මම ඔයගොල්ලන්ට අංකවලම ලියන්න පුළුවන් නැත්නම් මේ අර දික් පැතිකඩ සටහනේ ලියන්න පුළුවන්. ඊට තියෙන ඕනේ තරම්. එහෙමත් නැත්නම් හරස් පැතිකඩ සටහනේ උඩින් ලියන්න පුළුවන් මොනවද අවස්ථා ටික කියලා. මේ අවස්ථාව කවුද? මම මේ මැද්දෙන් ලියනවා යෞවන අවස්ථාව. යෞවන අවස්ථාව. ඔයගොල්ලෝ රූපසරණ එක දාගන්න නේ. ඊළඟට අංක 2 කියලා පෙන්වන්නේ මොකද්ද? පරිණත අවස්ථාව. පරිණත අවස්ථාව. ඊළඟට අංක 3 කියලා පෙන්වන්නේ අපි වෘද්ධ අවස්ථාව. වෘද්ධ අවස්ථාව. රූපසරණේ මේ ටික දක්වන්නේ. දැන් අපි මේක විතර ගණන් ගන්න තුනට ඒක අවුරුද්දක විභාග පේපර් එකේ පූර්ව ප්‍රශ්නේ පූර්ව පත්වලට අදාළ ප්‍රශ්නේ ලකුණු 4ක් දුන්නේ මේ රූපසරහනට. ලකුණු 4ක් දුන්නේ මේ රූපසරහනට. හිතා ගන්නත් බෑ නේද? හරි? දීලා තිබුණ ප්‍රශ්නේ මෙහෙමයි. මට මතක තියෙන්නේ 2013. හරි 2013 කියලා මතක. 13 හෝ 14. දීලා තිබුණේ ගංගාවක දික්පැතිකඩ සටහනේ කොටස් නිවැරදිව ඇඳ නම් කරන්න. මේ රූපසරහන ඇඳලා මේ තුන ලියුවා නම් ලකුණු 4ක්. හරි? දැන් 2003න් පස්සේ අහුවේ නැති නිසා ඔබෙන් අහන්න දන්නෙත් නැහැ හොඳේ. ඉන්ෆා වැඩි අවධානයක් ඒකන යොමු කරන්න. හොඳයි අපි යමු ඊළඟට කියනවා මේ අවස්ථාවන් වල ක්‍රියාකාරීත්වය විස්තර කරන්නයි හදන්නේ. යෞවන අවස්ථාවේ ක්‍රියාවලිය. මොකක්ද ළමයි මේ යෞවන අවස්ථාවේ ක්‍රියාවලිය? දැන් අපි කිව්වනේ බහිද්දන්නේ බල හැම එකක්ම කාදනයේ පරිවහන නිර්සාධනය කියන ක්‍රියාවලිය තුනනේ කරන්නේ. දැන් මේ ඉහළම කොටසේ මෙන්න මේ කොටසේ ක්‍රියාවලිය තමයි දැන් ස්වභාවය ඔයගොල්ලෝ දන්නවනේ බෑවුම් ශීඝ්‍රතාව වැඩි. ගොඩාක් දල බෑවුම් කලාප හරහා ගංගා නිම්නේ වැහලා තියෙනවා. ඒ නිසා වේගයෙන් ජලය ගලා යනවා. චාලක ශක්තිය කියන එක උපරිමයි. ඒ නිසා ගංගා නිම්නේ පුළුවන් තරම් ගැඹුරට හාර ගංගා නිම්නේ V shape එක රැක ගන්න උත්සාහ කරනවා. නේද? V හැඩට නිම්න හදනවා. එහෙනම් මේ කොටසේ මේ යෞවන අවස්ථාවේ ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ නිම්නය පතුල හැරීම. පතුල හැරීම. ඒ නිසා අපි ඒකට කියනවා මොන කාදනය කියලා? සිරස් කාදනය තමයි ප්‍රබල වෙන්නේ. සිරස් කාදනය. හරි? මේ කොටසේ ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ කාදනය. කාදනයේ වර්ග දෙකයි. මොකද්ද කාදනයේ වර්ග දෙක? කාදනය වෙන්න පුළුවන් මෙහෙම. පතුල හැරෙන්න පුළුවන්. ඒකට අපි කියනවා සිරස් කාදනය. ඒ වගේම තමයි යම් තැනක කාදනය මෙහෙම වෙන්නත් පුළුවන්. දෙපැත්ත ඉවුරු හැරීම.
අපි ඒකට කියනවා ආංශික කාදනය. එතන මේ යෞවන අවස්ථාවේ ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ කාදනය. ඒකිනුත් ප්‍රබල වෙන්නේ සිරස් කාදනය. ඒ නිසා තමයි නිම්න පතුල හාරලා මේ විදිහේ ගැඹුරු පටු නිම්න නිර්මාණය කරන්නේ. එහෙනම් අපි ලියමු යෞවන අවස්ථාවේ ක්‍රියාවලිය ගැන. ලියන්න. යෞවන අවස්ථාව දල ප්‍රපාතාකාර බෑවුම් ඔස්සේ වැටි ඇති නිසා ගලන ජලයේ චාලක ශක්තිය උපරිම මට්ටමකට පත්වේ. ඒ නිසා යෞවන කොටස තුල ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ වෙන වර්ණකින් ලියන්න කාදනයයි. කාදනය සිදුවන ආකාරය අනුව පළවෙනි තරු ලකුණ නිම්න පතුල් කාදනය හෙවත් සිරස් කාදනය අංක 2 දෙවෙනි තරු ලකුණ ඉවුරු කාදනය හෙවත් ආංශික කාදනය වශයෙන් ප්‍රධාන වර්ග දෙකක් හඳුනාගත හැකිය. යෞවන කොටස නැත්නම් යෞවන අවස්ථාව තුළ ප්‍රබල වන්නේ නිම්න පතුල් කාදනය හෙවත් සිරස් කාදනයයි. ඒ නිසා යෞවන අවස්ථාව තුළ පටු ගැඹුරට හැරී ගිය නිම්න නිර්මාණය වේ. පටු ගැඹුරට හැරී ගිය නිම්න නිර්මාණය වේ.
හොඳයි. දැන් එහෙනම් ඕකෙදි මතක තියාගන්න ඕනි යෞවන කොටස කියලා හඳුන්වන මේ ගංගාවේ ඉහළ කොටසේදී සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමයි කාදනය. කාදනය තමයි ප්‍රමුඛ ක්‍රියාවලිය. ඒකෙත් කාදනයේ වර්ග දෙකක් පෙන්නලා දුන්නා. ඒ වර්ග දෙකෙන් වැඩිපුරම සිද්ධ වෙන්නේ නිම්න පත්ල හාරලා නිම්නේ ගැඹුරු කර ගැනීම. හරි? හොඳයි. අපි යන් ඊළඟට පරිණත අවස්ථාව ගැන කතා කරමු. පරිණත අවස්ථාවේ ක්‍රියාවලිය කියන්නේ ගඟේ මැද කොටස. මැද කොටසට එනකොට මොකද වෙන්නේ? ගංගා නිම්නය පෙරට වඩා බැවුම් ශීඝ්‍රතාව අඩු කලාපයකට තමයි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා යෞවන අවස්ථාවේ තරම් වේගයෙන් ජලය ගලන්නේ නැහැ. වේගයෙන් ජලය ගලන්නේ නැහැ. ඒ නිසා චාලක ශක්තිය පෙරට වඩා දුර්වලයි. කාදනය කියන එක හැබැයි නැවතිලා නැහැ. කාදනය කියන එක නැවතිලා නැහැ. නතර වෙලා තියෙනවා මේ සිරස් කාදනය. නිම්න පතුල හැරීම නතර වෙලා තියෙනවා. හැබැයි ඒ වෙනුවට තාම සිද්ධ වෙනවා ආංශික කාදනය, ඉවුරු කාදනය. අන්න ඒ නිසා තමයි මේ V shape එකකට ගැඹුරට හැරී ගිය නිම්න දැන් U හැඩයකට පරිවර්තනය වෙමින් තියෙන්නේ. මේ කොටස වෙනකොට අතු ගංගා වලින් අපශාකා වලින් එකතු කරපු ජල ප්‍රමාණය දැන් වැඩි. ප්‍රධාන නිම්නයේ ජල භාරය වැඩි. ඒ වගේම තමයි කාදන අවස්ථාවේදී එකතු කරගත්ත ජීර්ණාවශේෂ ගොඩකුත් ඉස්සරහට ගෙනියන්න තියෙනවා. ඒ නිසා නිම්නයේ ඉඩමදි. නේද? වේගය අඩුයි, නිම්නයේ ඉඩමදි, මහ විශාල ජල කඳක් ජීර්ණාවශේෂ තොගයක් පරිවහනය කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ කොටසෙන් සිද්ධ වෙන්නේ දෙපැත්තේ ඉවුරු දෙක හාර නිම්නයේ පුළුල් කර ගන්නවා. ගැඹුරට හැරීම කරන්න බෑ ජලයේ වේගය අඩු නිසා. ඒ නිසා ඉවුරු හාරලා නිම්නයේ පුළුල් කරගෙන ගඟ ගලා යාම සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේ ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ කාදනය නෙමෙයි. කාදනය අතුරු ක්‍රියාවලියක්. හරි අතුරු ක්‍රියාවලියක්. මේ කොටසේ ප්‍රධානම ක්‍රියාවලිය අභියෝගී තමයි කාදන අවස්ථාවේදී ගඟට එකතු කරලා දුන්න ජලයේ ටිකයි ජීර්ණාවශේෂ ටිකයි කොහොම හරි ඉස්සරහට ගෙනියලා දෙන්නේ. හරි ඉස්සරහට ගෙන යාම තමයි ප්‍රධාන ක්‍රියාවලිය. ඒ කියන්නේ මැද කොටසේ ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ පරිවහන ක්‍රියාවලිය. ද්‍රව්‍ය පරිවහනය. ජලය සහ ජීර්ණාවශේෂ ද්‍රව්‍ය ඉදිරියට ගෙන යාම තමයි ක්‍රියාවලිය. නමුත් මතක තියාගන්න ඕනේ ඒක ප්‍රමුඛ ක්‍රියාවලිය වෙනකොට අතුරු ක්‍රියාවලියක් විතර සිද්ධ වෙනවා කාදන ක්‍රියාවලිය. තාම නැවතිලා නැහැ. නේද? සිද්ධ වෙනවා මොන කාදනයේද? ආංශික කාදනය නැත්නම් විදු කාදනය. අපි ඒක බලමු. ඊයන පරිණත අවස්ථාවට එළඹෙන විට ගංගාව පෙරට සාපේක්ෂව බැවුම් ශීඝ්‍රතාව අඩු කලාපයකට එළඹේ. බැවුම් ශීඝ්‍රතාව අඩු කලාපයකට එළඹේ. බැවුම් ශීඝ්‍රතාව අඩු කලාපයකට එළඹේ. නමුත් අතු ගංගා වලින් සහ කුඩා ජල මාර්ග වලින් ඒකරාශී කරන ලද විශාල ජල කඳක් සහ යෞවන අවස්ථාවේ කාදන ක්‍රියාවලියෙන් ඒකරාශී කරන ලද ජීර්ණාවශේෂ තොගයක් ප්‍රධාන ගංගා නිම්නයට සම්පාදනය වී තිබේ. ඒ නිසා ගංගාවේ පරිණත අවස්ථාවේ ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ වෙන වර්ණකින් ලියන්න ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ
जीर्णावशेष द्रव्य වෘද්ධවස්ථාව දක්වා ගෙන යාම හෙවත් ජීර්ණාවශේෂ ද්‍රව්‍ය වෘද්ධවස්ථාව දක්වා ගෙන යාම හෙවත් පරිවහණය කිරීමයි නමුත් පරිණත අවස්ථාවට එළඹෙන විට මුළුමනින්ම කාදනය අවසන් වී නැත. සිරස්කාදනය යම්තාක් දුරකට පාලනය වී සිරස් පතුල හැරීම සිරස්කාදනය යම් පමණකට පාලනය වී ඉවුරු කාදනය හෙවත් ආංශික කාදනය ප්‍රබල වීමක් නිරීක්ෂණය කළ හැකිය. ඒ නිසා පටු ගැඹුරු වී හැඩති නිම්න U හැඩයකට පරිවර්තනය වීම නිරීක්ෂණය කළ හැකිය. හොඳයි. එහෙනම් කොන්න දැන් අපි පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව ක්‍රියාවලිය පැහැදිලි කළා. ඒකම අපි හරස්කඩේ ස්වභාවයත් කියාගෙනම ආවා. නේද? මේ අවස්ථාවේ කාදනය ප්‍රබලයි මොන කාදනයද? පතුල් කාදනය. ගැඹුරට හැරීම. ඒ නිසා පටු නමුත් ගැඹුරු V shape නිම්න හැදෙනවා. මේකට එනකොට ජල භාරය වැඩි කාදනයෙන් එකතු කරත් ජීර්ණක ද්‍රව්‍යයක් තියෙනවා. ඒවත් ඉස්සරහට තල්ලු කරන්න වෙලා තියෙනවා. ප්‍රධාන නිම්නය තමයි ඔක්කොම ටික කියන්නේ. ඒ නිසා නිම්නය පුළුල් කරලා ඉඳ හදාගත්තේ නැත්නම් යන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? දැන් බෑවුම් අනුක්‍රමණය අඩු හින්දා නිම්නය හරන්නත් බෑ. තල්ල ජලයේ වේගය අඩුයි. ඒ නිසා මෙයාලා පුළුවන් තරම් කරන්න යන ජීර්ණක ද්‍රව්‍ය වලින් යුරු හාර නිම්නය පුළුල් කරගන්නවා. පුළුල් කරගෙන ද්‍රව්‍ය පරිවහණය කිරීම කරනවා. ඒ නිසා මේ කොටසේ මැද කොටසේ ප්‍රධාන ක්‍රියාවලිය පරිවහන ක්‍රියාවලිය. හොඳයි. අපි යන් තුන්වෙනි අවස්ථාවට වෘද්ධ අවස්ථාවේ ක්‍රියාවලිය පැහැදිලි කරා. මේ කොටසට එනකොට මොකද්ද ක්‍රියාවලිය? දැන් ඔන්න අපිට පේනවා පෙර අවස්ථා දෙකටම වඩා ගංගා නිම්නය දැන් වැටලා තියෙන පුළුල් තැන්නක. ඒ නිසා ගලායන ජලයේ වේගය ඉතාම අඩුයි. චාලක ශක්තිය දුර්වලම අවස්ථාව කියලා මේ අවස්ථාව පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට මේ දුර්වලම චාලක ශක්තිය නිසා මේ වෙනකොට අපිට පේනවා කාදනය 100%ක්ම නැවතිලා දැන් කාදනයක් වෙන්නේ නැහැ. අර පරිවහණය කරපු ද්‍රව්‍ය ටික දැන් ඔන්න වෘද්ධ අවස්ථාවට සැපීලා තියෙනවා. කොහොම හරි ඒ වෘද්ධ අවස්ථාවට සැපෙච්ච ද්‍රව්‍ය ටික අර දුර්වල චාලක ශක්තිය නිසා තව දුරටත් ඉස්සරහට ගෙනියන්නත් බෑ. ඒ නිසා මේ ගංගාවේ අවසාන කොටසෙදි සිද්ධ වෙන්නේ දුර්වල චාලක ශක්තිය නිසා පරිවහණය කරපු ජීර්ණක ද්‍රව්‍ය ජීර්ණාවශේෂ ද්‍රව්‍ය මේ කොටසෙදි නිදි සාධනය කිරීම කරනවා. ඒ නිසා වෘද්ධ අවස්ථාවේ ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ නිදි සාධන ක්‍රියාවලිය. අපි ඒක ලියමු. නිදි සාධන ක්‍රියාවලිය. ඔක කතා කරලා නෝට් එක ලියලා අදට නවත්තමු ඈ. පැය දෙකම කරන්නේ නැහැ. විනාඩි 15ක් විතර කලින් නවත්තමු. හොඳයි අපි ලියමු. එයද වෘද්ධ අවස්ථාවට එළඹෙන විට
වෘද්ධ අවස්ථාවට එළඹෙන විට පෙර අවස්ථා දෙකටම සාපේක්ෂව ගංගා නිම්නය පුළුල් තැනිතලාවකට අවතීර්ණ වී තිබේ. පුළුල් තැනිතලාවකට අවතීර්ණ වී තිබේ. ඒ නිසා ගලා යන ජලයේ චාලක ශක්තිය දුර්වලම මට්ටමකට පත් වී ඇත. එබැවින් කාදනය මුළුමනින්ම අවසන් වී ඇති අතර ජීර්ණාවශේෂ භාරය තවදුරටත් ඉදිරියට පරිවහනය කළ නොහැකි. තත්වයකට පත්ව තිබේ. ඒ නිසා වෘද්ධ අවස්ථාව තුළ ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ පරිවහනය කරන ජීර්ණාවශේෂ නිදි සාධනය කිරීමයි. වෙන වර්ණකින් ලියන්නේ නිදි සාධනය කිරීමයි කියන කොටස. පරිවහනය කරන ජීර්ණාවශේෂ නිදි සාධනය කිරීමයි. මේ නිසා වෘද්ධ අවස්ථාව තුළ ගැඹුරින් අඩු පුළුල් යූ හැඩ නිම්නයක් නිරීක්ෂණය කළ හැකිය. හොඳයි. එහෙනම් අපි කතා කළේ ගංගාවක භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියේදී ගංගා නිම්නය ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න පුළුවන් කියලා ඩේවිස් පෙන්නලා දෙනවා. යෞවන පරිණත වෘද්ධ කියලා. මේ අවස්ථා තුන පැහැදිලි කරලා දීලා ගංගාවක නිර්මාණය වන භූරූප මේ අවස්ථා තුනට යටත්ව පරිණත අවස්ථාවේ භූරූප, වෘද්ධ අවස්ථාවේ භූරූප සහ යෞවන අවස්ථාවේ භූරූප කියලා කොටස් තුනකට වෙන් කරගෙන කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් අද දිනේට අපි මේ කතා බහ කරපු දේවල් මෙතනින් නවත්තලා අපි ඊළඟ මාතෘකාව ඉදලා ඊළඟ දවසේ කතා කරනවා අපේ සුපුරුදු දිනේ සමුදායකට නැවත පන්තිය පැවැත්වෙනවා. අද මේ කතා බහ කරපු කාල වේලාව තුළ ලබාගත් දැනුමෙන් මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහලා නිරාකරණය කරගන්න අවස්ථාව තියෙනවා. මොනවාක ගැටලුවක් තියෙනවද ළමයි? එහෙම නැත්නම් අපිට පන්තිය අවසන් කරන්න පුළුවන්.
රිවිෂන් වලට අවශ්‍ය කරන දේවල් සියල්ල දැන් සම්පාදනය කළ අවසానයි. ඔබට ටියුට් එකත් එක්ක ඊළඟට ගන්න දේවල් තියෙනවා. MCQ පේපර් 4ක් ගන්න තියෙනවා. ඊළඟට රිවිෂන් පන්ති සිතියම් අභ්‍යාස, ඊළඟට ලෝක සිතියම් ලකුණු කරන අභ්‍යාස, ඊළඟට රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න කලින් පාඩම් ටික නැවත මතක් කරගන්න. රිවිෂන් වල පාඩම් ටික නැවත මුලින් ඉඳන් අර වැදගත්ම දේවල් වැදගත්ම විෂය කරුණු නැවත මතක් කරන පේපර්ස් තියෙනවා. ඒවා ඔක්කොම කට්ටලේම මග ඇරෙන්න නැති වෙන්න පිළිවෙලට ගන්න. සෙට් හදලා කොහොමද තියෙන්නේ සමහරට ආයතන වලින් දීගුත් කරනකොට සමහර වෙලාවට අඩු වැඩි වෙලා හම්බ වෙනවා. හොඳ එහෙම කරන්න එපා. ඔබ බලන්න අනිවාර්යෙන් MCQ පේපර් 4ම තියෙනවද? සිතියම් අභ්‍යාස ටික තියෙනවද? ඒ වගේම මේ අර පාඩම් නැවත මතක් කරන පේපර්ස් තියෙනවද ඒ ටික බලන්න. බලලා හරියට අරගෙන යන්න. නැත්නම් ආපහු ප්‍රශ්න දෙන්න වෙයි. හොඳයි. එහෙනම් ගැටලුවක් නැත්නම් අපි ඔಮ್ಮම වැඩ කටයුතු උතනින් අවසන් කරමු. නැවතත් සුපුරුදු වෙලාවට අපේ දිනේ මොන තෙක්. කවද්ද ක්ලාස් එක රිවිෂන් වල? මොකද්ද මේ ප්‍රවාසන? කවද්ද රිවිෂන් ක්ලාස් එක කරන්නේ? රිවිෂන් එක අපි පටන් ගන්නවා. දැන් මේ යන්නේ සැප්තැම්බර්නේ. තව සති දෙකක් මේකේ තියෙන්නේ නේද? දැන් මේ සති දෙක ඔය ටියුට් ගන්න වැඩ වලට ආයේ මේ තියලා අපි ඔක්තෝබර් පළවෙනි සතිය පටන් ගමු. අපි දවසක් කතා කරගමු ඊළඟ සඳුදා ඈ. සඳුදා කතා කරලා බලමු දාගන්න අපි රිවිෂන් වලට මොන වෙලාවද දාගන්නේ කියලා. එතකන් දැනට ඔහොම නවතිමු. දැන් අද කට්ටිය ඔක්කොම දැන් එහෙනම් හැමෝටම ආයුබෝවන්.